ඉතින් අද දවසේ අපි තව දුරටත් අපේ ආත්මික ජීවිතයේ ඉදිරියට යන පිණිස ස්වාමීන් වහන්සේගේ හඬට වචනයට අපි ඇහුම්කන් දෙන්නට සූදානම් වෙනවා. ඉතින් ඔබ ලෑස්තිද දේව වචනය අසන්න? ආමෙන්. ඉතින් අපේ දිවි ගමන තුල උන්වහන්සේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ අපේ දිවි ගමනට උන්වහන්සේ නිරන්තරයෙන් කතා කරගෙන සිටිනවා. ඉතින් මෙහිදී වැදගත් වන්නේ දේව හඬට අවනත වීමයි. අපි කොච්චර දේශනා අහනවද? ඉතින් සාමාන්‍යයෙන් මේ දවස්වල මම දන්නා බොහෝ දෙනෙක් මේ අන්තර්ජාලයේ දේශනාවල් අහනවා. ඉරිදා දවසේ දේශනාවල් අහනවා නේද? ඔබත් බයිබලයේ කියවනවා. ඉතින් මේ යන ගමනේ මම වචනයට ඇතුල් වෙන්න පෙර පොඩි ප්‍රශ්නයක් අහන්නද? කී දෙනෙක් දේව වචනය ඔබගේ ජීවිතයට අදාළ කරගන්නවද? ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ කුඹකරුවෙකු අතට මැටි පිඬක් එන විට කිසිම හැඩයක් නැති මැටි ගුලියක් එද්දි ඔහුගේ මනසේ තියෙනවා මම මේකේ මොකද්ද හදන්නේ කියලා. අපි දන්නවා කුඹකරුවෙක්ගේ සකපොරුවේ විවිධ භාජන හැදෙනවා. මල් පෝච්චි වගේම ඒ වගේම ගෘහ උපකරණ නේද? උයන පිහන උපකරණ මේ හැම දෙයක්ම ඔහුගේ සකපොරුව උඩ හැදෙනවා. ඉතින් ඔහු මැටි ගුලියක් අතර ගන්න විට මැටි පිඬක් ගන්න විට මැටි පිඬට ප්ලෑන් එකක් නැහැ. මැටි පිඬට අවස්ථාවක් නැහැ කුඹකාරයාට කියන්න මේ කරුණාකරලා මගේ හෙලිවලන් හදන්න එපා මේ මට දැලි නාගෙන ඉන්න වෙන්නේ මගෙන් හදන මල් පෝච්චියක් හලෝ කියලා කියන්න කුඹකරුවාට කතා කරන්න මේ මැටි පිඬට හැකියාවක් නැහැ. ඒ නිසා කුඹකරුවාගේ අදහසක් තියෙනවා මේ මැටි පිඬ අතට ගද්දී මම මේකෙන් මේ වගේ දෙයක් තමයි නිර්මාණය කරන්න කියලා. ආමෙන්. මම හිතනවා ඔබට පැහැදිලි කියලා. දැන් මේ මැටි වලට කතා කරන්න බැරි හොඳ වෙලාවට ඒ නිසා කුඹකරුවාගේ මුළු සරස්ම මේ මැටි ගුලියෙන් කරන්න පුළුවන්. හැබැයි ඔගේ අනිත් පැත්ත තමයි ප්‍රශ්නේ අපිට හිතන්නත් කල්පනා කරන්නත් කතා කරන්නත් අවස්ථාව දීමම දන්නවද අපේ ජීවිතයේ සමහර තැන්වල අභාගී සම්පන්න දෙයක් වෙනවා. ඇයි හේතුව? දෙවියන් වහන්සේට කැමති කෙනා අප තුළ නිර්මාණය කරන්න බැරි විදිහට අපි උන්වහන්සේට සම්බාධක දානවා. සම්බාධක දාලා අපි එකඟ වෙන්නේ නැහැ දේව වචනය අපිට ඇහෙන විට වෙනස් වෙන්න. අපි ඒකට මොකක් හරි හේතු කාරණාවක් කියලා මේ බයිබලේ නම් කියයි ඔය පාස්ටර්ලා දේශනාත් කරයි. ඔය කියනවා ඒගොල්ලොත් කරන්නේ අපි කරන්නේත් නැහැ කියලා. මෙන්න මේ වගේ මානසික තත්ත්වයක් මිනිස්සු හදා ගන්නවා. හදාගෙන දේව වචනේ ප්‍රතික්ෂේප කරනවා. දැන් එතකොට මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද කුඹකාරයා පාස්ටර් නෙවෙයි, දේශකයා නෙවෙයි, කුඹකාරයා දෙවියන් වහන්සේ. කීදෙනෙක් ආමෙන් කියන්න යනවද? ආමෙන්. මේක පාලකවරයෙක් කියලා කියන්නේ සකපෝරුවක් වගේ. කුඹකාරයාට මැටි පිඬින් භාජනයක් නිර්මාණය කරන්න ආධාරකයක් ඕන. ඒක තමයි සකපොරු. ඉතින් ඒක හොඳට කරගෙන මම ඔබ දැකලා නැත්නම් යන්න මේ වගේ තැනකට ගිහිල්ලා බලන්න. මම දැකලා තියෙනවා, මම ගිහිල්ලා තියෙනවා මේ පඬුවස් නුවර ප්‍රදේශයේ මේ මැටි කර්මාන්තය කරන ගම්මාන වලට ගිහිල්ලා බලලා තියෙනවා. මේ ලොකු සකපොරුවක් තියෙනවා. ඒ කකුලෙන් තමයි උන් පෙඩල් කරන්න දෙන්නේ. එතකොට මේක හොඳට කරගෙනවා. ඉතින් මැටි පිටක් දාලා උන් අතින් ලස්සනට හැඩ කර මේක හදනවා. එතකොට මේ සකපොරුව තමයි කුඹකරුවාට මැටි පිඬ තියාගන්න තියෙන ආධාරකය. ඉතින් සකපොරුව උදව් කරනවා මැටි පිඬව නිර්මාණය කරන්න කුඹකරුවාට. ඉතින් මෙහිදී දේශකයා සකපොරුවක් වගේ කුඹකරුවාට උපකාරයක් වෙනවා. නමුත් මෙහිදී සම්පූර්ණ නිර්මාණකරු කුඹකරුවා. මේක තේරුම් ගන්න. ඒ නිසා කවර දේශකෙක් කවුරු හෝ කෙනෙක් දන්නවද ඔබට දේවල් කතා කරන විට දේව වචනයෙන් ඔබ නිර්මාණය විය යුතුයි. කීදෙනෙක් ආමෙන් කියන්න යනවද? මට මතකයි අපිට මේ සිංහල පාඩම ඉගෙනුවා. මම ඒ සර්ට ආදරෙයි. මම සර්ව විවේචනය කරනව නෙවෙයි. හැබැයි අපි හැමෝම දන්න දෙයක් සර් හොරෙන් ගංජා බොනවා කියලා. හරිද? ඉස්කෝලේ යන කාලේ මේ O level වලට සිංහල ඉගෙනුවා සර් කෙනෙක්. ඉතින් මේ ඒ දවස්වල හැමෝම හතරේක ප්‍රසිද්ධියක් සර් සුරුට්ටු බොනවා කියලා. ඉතින් කට්ටිය කියනවා සුරුට්ටු ඇතුලේ නිකම්ම දුම්කල නෙමෙයි ඕක ඇතුලේ ගංජාත් දාගෙන තමයි මේ උන් හැම එක බොන්නේ කියලා. ඉතින් හැබැයි මම ඩී එකක් ගත්තා. හරි ඒ කාලේ ඩී නේ තියෙන්නේ. අද කාලේ නම් ඒ සර් ගංජා බීවර මට ප්‍රශ්නයක් නැහැ. මට ඕන සිංහල ඉගෙන ගන්න. හරිද? ඒ නිසා සර්ගේ ගංජා සුරුට්ටු සර් අද ගත්තාවයි. හැබැයි මම
සිංහල ඉගෙන ගත්තා. මම O level වලට D එකක් ගත්තා. ආගම ජාතිය බේරගත්තා කොහොම හරි. ඔබට පැහැදිලිද? ඒ වගේ දැන් සර් හරහා ආවේ අපිට සිලබස් එක. අපිට සිලබස් එක ඉගෙන ගන්න ඕන O level ලියන්න. සර් නෙමෙයි මගේ ජීවිතේ බාරකරු. රයිට්? එතකොට මම සර්ගෙන් ඉගෙන ගන්නවා. රයිට්? මම කතා කරන සර් කියලා මේ දවස්වල සර් යන්නට විවිධ අර්ථකථන තියෙනවා. මම කතා කරන සයන්නයි අල්රායන්නයි එක්ක සර්. සයන්නට අර කමා එකක් දාපු සර් ගැන නෙවෙයි කියන්නේ. එතකොට අපිට සිංහල උගන්වපු සර්. ඉතින් ඔහුගේ ක්‍රියාවල් විවිධයි. ඔය ඉතින් ඒ සුරුට්ටු බොනවා අපි දැකලා තියෙනවා කැන්ටින් එක ඇතුලේ. ඉතින් අපිට ඒක අදාළ නැහැ. මම ඉගෙන ගත්තා. මම සිංහල විෂයට D එකක් අරගත්තා. විශිෂ්ට සාමර්ථයක් අරගත්තා. ඒක ලකුණු 85 උඩින් අරගත්තා. දැන් මම ඔහු ගංජබනුවයි කියලා. රයිට්? මම සිංහල ඉගෙන ගත්තේ නැත. අනේ මේ සර් මට ඕනේ නැහැ. මට සිංහල ඕනෙත් නැහැ කියලා මම F එකක් ගන්න යන්නේ. රයිට්? මම දැනගන්නට ඕනේ මගේ වැඩේ කරගන්න. ඒ නිසා දැන් මම මෙතන කතා කරේ මම ගංජකාරයෙක් කියන එක නෙවෙයි. හරිද? කවුරුත් මොනවාරි හිතන්න ඕනේ නැහැ. නමුත් ඔබට මෙහිදී අදාළ වන්නේ හරි දේශකයා කවුරු හෝ ප්‍රශ්නයක් නැහැ. රයිට්? ඔබට එන්නේ දේව වචනය නම් ඔබ ඒක අත්පත් කරගන්නට අවශ්‍යයි. කී දෙනෙක් ඔකට ආමෙන් කියන්න යනවද? ස්වාමීන් වහන්සේගේ වචනය අප වෙතට නිදහස් කරනවා. දන්නවද? අපිව නිර්මාණය කරන්න. මොකද දෙවියන් වහන්සේට මාව වටින නිසා. ආමෙන්. දැන් ඔබ වටිනවා. මම වටිනා කෙනෙක්. ආමෙන්. ඔබ වටිනා කෙනෙක්. වචනය අප වෙතට එවනවා. උන්වහන්සේගේ ෂෝරූම් එකේ අපව තියන්න පුළුවන් විදියට අපව නිර්මාණය කරන්න. අපි දන්නවා දැන් ඔය අපි ඒ කාලේ අහලා තියෙනවා නේද? මම ඔය කියලා තියෙනවා ඔබ සමග කුඹකාරයා කොච්චර අමාරු වෙන්නේ මැටි ටිකක් මේ පොළවෙන් ගන්නෙ. මේ කාලේ නැටිය ලේසි මැටි මේ කපා ගන්න කොටා ගන්න මේ පොළව ටිකක් තෙමිලා හින්දා. හැබැයි නැත්තම් පායන කාලේට හරි අමාරුයි. මැටි පස් කපනවා වගේ නෙමෙයි මැටි ගලවද්දි හරි අමාරුයි. ඉතින් ඒගොල්ලන් මේ මැටි තියෙන තැනකට ගිහිල්ලා ඒවා ගලවගෙන ඇවිල්ලා ඊට පස්සේ වතුර දාලා මේවා මේ පොඩක් මේ මෘදුභාවයට පත් වෙන්න ඇරලා ඊට පස්සේ පාගන අතරේ අර ඒකේ තියෙන කොළ රොඩු මුල් කෑලි අනම් මනම් ඔක්කොම මේ අනවශ්‍ය දේවල් විසි කරනවා. ගල් කැට ඔක්කොම අයින් කරනවා. ඉතින් අයින් කරලා ඒ අනලා ඒක පැත්තකට තියලා හරි වෙහෙස මහන්සි වෙලා තමයි ඔහු මේ මැටි ටික පදම් කරලා සකපෝරුව ගාවට ගේන්නේ. ලොකු මහන්සියක් දරලා. ඉතින් අර යෙරමියා පොතේ කියන 18 වෙනි පරිච්ඡේදයේ කුඹකාරයා මේ සකපෝරුවේ වැඩ කරමින් ඉන්න අතර ඔහුගේ ඇඟිල්ලක් ඇදලා මේ වාජනේ නරක්ු නැත්නම් වාජනේ කුඹකාරයා සැලසුම් කළ විදිහට ආවේ නැහැ කියලා. ඒතකොට යෙරමියා බලන් ඉන්න මොනවද මේ කරන්නේ කියලා. අල්ලා විසි කරේ නැහැ මැටි ටික. නැවත මැටි ගුලියක් කරලා ආපහු මුලින් ඉඳලා හදන්න ගත්තා. එතකොට දෙවියන් වහන්සේ යෙරමියාගෙන් අහනවා මේ කුඹකාරයා කරන විදිහට මට මගේ සෙනග ගැන කරන්න බැරිද? මට උඹ නිර්මාණය කරන්න බැරිද? රයිට්? ඒ වගේ උන් වහල්කමට ගියා යෙරමියාගේ කාලේ නැවත දෙවියන් වහන්සේ ගෙනල්ලා ඒ සෙනග ගොඩ නැගුවා. ඒ ගැන තමයි දෙවියන් වහන්සේ යෙරමියාට කතා කරගෙන හිටියේ. ඉතින් අපි මෙහිදී දකින්නේ දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේගේ මිනිස්සුયો වටිනවා. රයිට්? දැන් දෙවියන් වහන්සේගේ මිනිස්සුયો තව කාට හරි වටින්නේ නැහැ වෙන්න පුළුවන්. ඒක මනුෂ්‍ය මානසික තත්වයක්. හැබැයි දේව මානසික තත්වෙන් බැලුවොත් දෙවියන් වහන්සේට උන්වහන්සේගේ හැම මිනිසෙක්ම වටිනවා. මොකද විසි කරන්න බෑ. ඔබ මාව යේසුස් වහන්සේගේ ලේ වලින් මිලේට අරන් තිබෙන නිසා. ආමෙන්. අර සමහර කියනවා දැන් අර යූදස් මේ යේසුස් වහන්සේව පාවලා දුන්නේ රිදී කාසි 30කටනේ. ඉතින් දැන් යේසුස් වහන්සේගේ මරණයේ වෙලාවේ දැන් යූදස්ට තරු පෙවුන අයියෝ මම මගේ ස්වාමින් වහන්සේව නේද පාවලා දුන්නේ කියලා ඔහුට හරි ඔළුව අවුල් වුණා. ඒ කියන්නේ තමන්ගේ නායකයන් තමන්ගේ ස්වාමින් වහන්සේ තමන්ගේ දෙවියන් වහන්සේ නේද මම පාවලා දුන්නේ. දැන් උන්වහන්සේට වද දෙනවා එන මේ කසපහර ගහනවා කටුවට උනක් දානවා කුරුසේ කරේ තියාගෙන යනවා ඇද්දගෙන වැටෙනවා. යූදස් මෙව්වා දැකලා ෆුල් අවුල් මිනිහට. අනේ මං කරපු වැඩේ හින්දානේ මෙහෙම උනේ නේද කියලා හරි කනසලුයි. දැන් මිනිහා අර රිදී කාසිතිය අරගෙන ආයේ ඒක දුන්නු අය ගාවට ගියා. අරගෙන ගිහලා කිව්වා නිදොස්ලේ පාවා දීලා මම පව් කළා මට මේ සල්ලි එපායි කියලා. ඊට පස්සේ නායක පූජකයෝ කිව්වා නෑ අපිට ඕව ගන්න බෑ. මොකද උඹ ලේ පාවලා දීලානේ ඔය සල්ලි ගත්තේ. අපිට මේක මේ ගබඩාවට දාන්න බෑ. උඹ කරගත්තු දේ උඹ පිටම වේවා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මේ මිනිහයා මොකද කරේ? දැන් එයාට ඉන්න විදිහක් නෑ. හරි ඇතුළාන්තරයේ හරි කැළඹුණා. මෙයා අර සල්ලි ටික පැත්තකට දාලා ගිහිල්ලා මෙයා බෙල්ල වල දාගෙන මැරුණා. ඒ කියන්නේ මෙයාට මැරෙන්න හිතුණා මෙයා මැරුණා. හරිද? එයාගේ ජීවිතය නැති කරගත්තා. දැන් ඊට පස්සේ අර මුදල් ටික තියෙනවනේ. ඒකෙන් බයිබලයේ ලියලා තියෙනවා කුඹකාරයාගේ පිට්ටනිය ගත්තලු. ඒක ගබඩාගෙට දැම්මේ නැහැලු. කුඹකාරයාට පිට්ටනියක් ගත්තලු. අර ලේවල මුදල් වලින්.
දැන් ඒ කුඹකාරයා මැටි කොටා ගන්න ඒ ලේවල මුදල් වලින් ගත්තු පිට්ටනියේ මැටි වලින්. එතකොට මේ මැටි කියන්නේ අර යේසුස් වහන්සේගේ ලේ වලට සමානයි. මොකද ලේ පාවලා දෙන්නේ සල්ලි ටික ගත්තේ. එතකොට අර කුඹකාරයාගේ පිට්ටනියේ තියෙන්නේ යේසුස් වහන්සේගේ ලේ වලට සමාන ඒ මිලක්. ඒ පස් වලට ඒ මිල තියෙනවා. දැන් ඒක ඔබ සිතන්න ටිකක් හරිද? යේසුස් වහන්සේගේ පාවල දීලා ගත්තු සල්ලි වලින් ඉඩම ගත්තාම ඒ ඉඩමේ තියෙන්නේ යේසුස් වහන්සේ පාවල දුන්නු මුදල් වලින් ගත්තු ඉඩම. එතකොට ඒ පස් වලින් කුඹකාරයා ඇවිල්ලා මේ භාජන හදන්නේ. දැන් ඔබට පැහැදිලිද? දැන් ඒ වගේ යේසුස් වහන්සේගේ රුධිරයෙන් අපිව මිලයට අරගත්තාම ඔබ මා හරි වටිනා අය. ආමෙන්. රයිට්. කුඹකාරයාට අර පස් ටික දැන් භාජනයක් නරක් වුණොත් ඒ මැටි ටික විසි කරන්න බෑ. ඇයි ඒව වටිනවා? එයා අමාරුවෙන් තමයි එතෙන්ට ඒක ටික ගෙනාවේ. අන්න ඒ වගේ මගේ දේශනාවට මම තව ගියේ නැහැ. දෙවියන් වහන්සේ කැමති අපිව නිර්මාණය කරන්න. කී දෙනෙක් ආමෙන් කියනවාද? දෙවනස් කැමතිනේ අපි පැත්තකට විසි කරලා දාන්න. ඇයි අපිව මේ තැනට ගෙනාවේ? දැන් ඔබ හිතලා බලන්න ඔබේ ජීවිත ගමන දැන් ඔබ ගැලවීම ලැබලා දැන් අවුරුද්දක් දෙකක් නම් ඉතින් එච්චර සාක්ෂියක් නැතුව ඇති. දැන් ඔබ අවුරුදු නිකම් 5ට හෝ 5කට වගේ වැඩි නම් සාමාන්‍ය අපි අවුරුදු 3-4කට වැඩි නම් ඔබ හිතලා බලන්න දැන් ඔබ ඉන්න මට්ටමට දෙවියන් වහන්සේ ඔබ ගේන්න දෙවියන් වහන්සේ කොච්චර ඔබව ආශිර්වාද කළාද? ඔබට කොච්චර නිරෝගීකම දීලා ඇද්ද? ඔබට කොච්චර මුදල් දීලා ඇද්ද? ඔබට කොච්චර සපයලා ඇද්ද? ඔබට කන්න බොන්න අඳින්න නේද? ඔබගේ ව්‍යාපාරවල දියුණුව, ඔබ කරන ගොවිතැන් වල දියුණුව, මේ හැම අතකින්ම ඔබව ආශිර්වාද කරලා තමයි අද ඔබ ඉන්න තැනට ගෙනාවේ. මේ දෙවියන් වහන්සේට ඔයාව අවශ්‍ය නිසා. වෙන අපි හොඳක් හෝ ධර්මිෂ්ඨකමක් හින්දා නෙවෙයි. මේ දෙවියන් වහන්සේට අපට ඕනේ, අපව ඕන හින්දා. ආමෙන්. දෙවියන් වහන්සේට අපව ඕනේ. පවුල්තුමා කියනවා මම යම් ස්වභාවයකට ඇවිල්ලා ඉන්නවා නම් ඒ ස්වභාවයට ආවේ ඔබ වහන්සේ මට දැකු අනුග්‍රහය නිසා. ඉතින් දෙවියන් වහන්සේගේ හස්තය තමයි අපෝ ඔසවන්නේ. අන්න ඒ නිසා මේ දෙවියන් වහන්සේ ඇයි මෙච්චර ආශිර්වාද කරලා අපි ගෙනාවේ? අපිව නිර්මාණය කරලා උන්වහන්සේගේ අර කුඹකාරයා ඔක්කොම වැඩ ටික ඉවර කරලා සකපෝරුවේ මේ භාජනේ හදලා ඒක වේලෙන්න තියලා ඒක හොඳට වේලුණාට පස්සේ ඊට පස්සේ අර පොරණේට දාලා ඒක රන්වන් පාට වෙනකන් හොඳට පුච්චලා නේද ඒක එළියට අරගෙන ඊට පස්සේ ඒක තීන්ත ගාලා ලස්සනට හදලා කරලා ෂෝරූම් එකට දානවා. ඉතින් මිනිස්සු 5000 4000 කියලා ඒව අරන් යනවා. අර පොළවේ තියෙද්දි නිකන් පණුවෝ ඇතුලෙන් ගියපු ඒ ජරාවාස වෙලා තිබ්බ මැටි කවුරු 7-5කට ගණන් ගත්තේ නැති මැටි කුඹකාරයක අතට ගෙනල්ලා ලස්සන භාජනයක් හදලා ඒක දහස් ගණන් වලට විකිනෙනවා. අන්න ඒ වගේ කිසි වටිනාකමක් නැති අපිව තෝරගෙන දෙවියන් වහන්සේ මේ ගෙනල්ලා තියෙන්නේ අපිට වටිනාකමක් දෙන්න. ආමෙන්. වටිනාකමක් දීලා තියෙනවා ඔබට. ඉන්නේ ඔබ වටිනා කෙනෙක්. ඉතින් අන්තිමට උන්වහන්සේගේ රාජධානිය අපිව ලස්සනට තියන්න යන මේ ෂෝරූම් එකට ගෙනියන්න යනවා. අන්න ඒකට තමයි තෝරගෙන තියෙන්නේ. ඒ නිසා අපි නිර්මාණය වෙන්න ඕනේ. අපේ කැඩෙන්න තියෙන තැන් කැඩෙන්න ඕනමයි. අපේ පිරෙන්න ඕන තැන් පිරෙන්න ඕනමයි. හැබැයි අපි ඒකට ඉඩ නොදෙනවා නම් මන් දන්නේ නැතිනම් එහාට. අනේ නිසා තමයි දෙවියන් වහන්සේ මම මේ කතා කරන් ඉන්නේ මගේ දේශනාවට ප්‍රවේශයක් හැටියට දෙවියන් වහන්සේ අපට වචනේ දෙන්නේ. ආමෙන්. ඔබට පමණක් නෙවෙයි මටත් එක්ක අදාළයි. මම හැමදාම දේශනාව අහන කෙනෙක්. මගේ දේශනාව. ඇයි මම අහන්නේ ශුද්ධාත්මයන් වහන්සේ මට මොනවද කතා කරන්නේ? මම හවසට හැමදාම නැත්තම් මේ දේවම ඉවර වුණාට පස්සේ මට වෙලාව තියෙනවා නම් මම ඉක්මනින් කරන්නේ දේශනාව නැවත අහනවා. මම දේවල් ලබා ගන්න. මොකද දේව වචනය ඔයාටත් අදාළයි මටත් අදාළයි. ඒකේ දේශකයා මං වෙන්න පුළුවන්. රයිට්. නමුත් ඒ වචන ඔබයි මගේ දෙවියන් වහන්සේගේ. ඒ නිසා අද දවසේ මගේ මාතෘකාව ගණන් දීම. රයිට්. දෙවියන් වහන්සේගේ වචනේ ගණන් දීම සම්බන්ධව මොනවද කතා කරන්නේ? මේ ගැන අපි අවදිමත් වෙන්නට අවශ්‍ය වෙනවා. අද ගොඩක් අයට කිතුණුවෙක් උන එක උන්ට හරි සිම්පල් වැඩක්. රයිට්. හරි සරල ක්‍රියාවක් ඒක කිතුණුවෙක් වෙන එක. හැබැයි කිතුණු ජීවිතය ඔබ පවත්වගෙන යන විට හැසිරෙන්න ඕන කොහොමද? ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද කියන කාරණාව දෙවියන් වහන්සේගේ වචනය තුල පැහැදිලිව අවබෝධයකට පත් උනේ නැත්නම් අපි කිතුණුව වුණාට අපි ගත කරන්නේ අපට අවශ්‍ය ජීවිතයක් මිසක් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ජීවිතයක් නෙවෙයි. අනේ නිසා බයිබලානුකූලව කිතුණුවා ජීවත් විය යුතු වාතාවරණය, ජීවත් විය යුතු ස්ථානය ගැන අවබෝධයක් ලබා ගන්නට ඕනේ. ඒ අවබෝධය ලබා ගන්න නැත්නම් මම හිතන්නේ ඒක කිතුණු ගමනක් නෙවෙයි. අපි දන්නවා ගෝලයන්ට ක්‍රිස්තියානි කාර්යයන් කිව්වේ
ඒ නම් කලේ අන්තියෝකියේ හිටියව අන්‍ය ජාතිකයන්. ඇයි උන්ට ක්‍රිස්තියානිකාරයෝ කියලා කිව්වේ? ඔවුන් යේසුස් වහන්සේ වගේම අර ක්‍රිස්තුස් වහන්සේ වගේම ඉන්න හින්දා. හාස්කම් පැත්තෙනුත් ඒ වගේ වෙනවා, චරිතය පැත්තෙනුත් ඒ වගේ වෙනවා. ඔවුන්ගේ ක්‍රියාවත් සුභාරංචිය දේශනා කරන එක අර ක්‍රිස්තුස් වහන්සේ යම් විදිහකට හිටියද එම විදිහටම ඉන්න හින්දා තමයි අන්‍ය ජාතිකයෝ කිව්වේ මේ මිනිස්සු නම් අර ක්‍රිස්තුස් වහන්සේ වැඩ කළා වගේ වැඩ කරන සෙට් එකක්. මොවුන් ක්‍රිස්තියානිකාරයෝ. ඒ කියන්නේ ක්‍රිස්තුස් අනුව යන සෙට් එකක්. ඔවුන් ඒ නම දාගත්තේ නැහැ. ඔවුන්ට අන්‍ය ජාතීන් බලලා කිව්වා මේගොල්ලෝ ක්‍රිස්තියානි. අද වත්මන් සමාජයට මේක අභියෝගයක් වෙන්න පුළුවන්. සමහරු ක්‍රිස්තියානි කියලා කියාගන්නත් අද ලැජ්ජයි. හේතුව ඔවුන් ඒ සමාජ ජීවත් වෙන ක්‍රියාව නිසා. උන්ගේ හැසිරීම නිසා උන්ට අපාරුයි උන් ක්‍රිස්තියානි කියන්නේ. මොකද ක්‍රිස්තියානි කියපම මේක හරි ශ්‍රේෂ්ඨතම දෙයක්. ආමෙන්. ඒ නිසා දැන් කිතුණුවෙක් ගමන් කළ යුතු දේවල්, තමන්ගේ දිවි ගමනේ කළ යුතු දේවල් තියෙනවා. ඔබ ආගම මාරුවක් කරාට මෙතන තේරුමක් වෙන්නේ නැහැ. අපි ආගමික මාර්ගවල ගමන් කරද්දී අපි ඒ වතාවත් රැක්ක විතරයි. රයිට්? ඒ ආගම් වල තියෙන ආගමික වතාවත් ආරක්ෂා කළෙත් නෑ. හැබැයි ඉතින් මේ ආරක්ෂා කළා කියලා කියමුකෝ. එච්චරයි. හැබැයි මෙතනදී තියෙන්නේ ආගම රැකීමක් නෙමෙයි. මෙතනදී තියෙන්නේ ජීවිත පරිවර්තනයක්. හැමෝම කියන්නේ ජීවිත පරිවර්තනයක්. ආමෙන්. ඒ මොන තත්වයටද? යේසුස් වහන්සේගේ ස්වභාවයට අපේ ජීවිත පරිවර්තනයක්. දැන් ජීවිත පරිවර්තනයක් වෙන්නේ නැත්නම් අපි කිතුණුව වෙන්නේ නැහැ. දැන් හිතන්න, පේදුරුතුමා යේසුස් වහන්සේ සමග ඉන්න කාලේ ඔහු හරි ටිකක් අමුතු මිනිස්සෙක්. ඔබ දන්නවා යේසුස් වහන්සේව ගෙසෙමන උයනේ අල්ලගන්න එනකොට උත්තම පූජකයාගේ දාසයාගේ කන කැපුවා කඩුව අරගෙන. නේද? අර මල්කස් කියන කෙනාගේ නේද? කෙලින්ම ඔළුවට වදින්නෙත් නැතුව ළඟින් යන්නෙත් නැතුව හරි ගානට මෙතෙන්ටම ගහුවා. ඒ කියන්නේ මාර ෆයිටර් කෙනෙක් පේදුරුතුමා නේද? ලස්සනට කන කැපුවා. ඊයි උත්තම පූජකයාගේ දාසයා මේ මෙහෙම ඉන්න නැතුව ඇදිනේ. නේද? පේදුරු කන කපන්නද? කියලා ඉන්න නැතුව ඇදිනේ. මිනිහත් දඟලන්න ඇදිනේ පොඩ්ඩක් එහෙම මෙන් බේරෙන්න. හැබැයි මෙයා සිංගාලා දුන්නා. ඇසිපිය හෙලන ෂණයකින් කන බිම වැටුණා. එතකොට මේ වගේ මිනිසයා ශුද්ධාත්මයන් වහන්සේ ලබලා පෙන්තකොස්ත දවසෙන් පස්සේ රයිට් අපි දකිනවා යේසුස් වහන්සේ වෙනින් ජීවිතය දෙනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේට පීඩා කරද්දී ඒක බලන් ඉන්න බැරුව කන කැපුවා නම් පීඩා කරන මිනිහාගේ. මෙයා කොච්චර දරුණු මිනිසයාද? හැබැයි මෙයා ඊට පස්සේ කසෙන් ගහද්දි කෝටුවෙන් ගහද්දි පාඩුවේ ඉන්නවා. හිතින්වත් හිතුවේ නෑ අනිත් මිනිහා ගැන වෛරයක්, තරහක්. මේක තමයි ට්‍රාන්ස්ෆෝමරේෂන්. මේක තමයි පරිවර්තනය. ඒක තමයි කිතුණුකම කියලා කියන්නේ. ඒක තමයි පරිවර්තනය. තමන්ට පීඩා කරන්නා ගැන සිතේවත් දොසක් නැතිවීම තමයි සැබෑ ක්‍රිස්තියානිකාරකම. අනේ හින්දා පීඩාවල් එනවා. අපි සෝදිසි කරලා බලන්න. අපි කිතුණුවෝද කියලා ස්වාමීන් වහන්සේ බලනවා. ඔය ඉස්සර මේ උත්සව කාලේට අවුරුදු කාලේට අර කෙසල්කම් බිම මොනවාද අර බිම දාලා නේද මේ වලක් කපලා දාලා කරලා පිටුරු දාලා ආරම්භ කියලා දුම් ගහනවා. දුම් ගහලා අපි කොහොම අත දාලා බලනවා දැන් දුම් දෙතුන් පාර දාලා ඉදිලා තියනවාද කියලා බලනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරනවා. ඉදිලා නැත්නම් ආපහු දුම් ගහනවා. හරිද? එතකොට උන්වහන්සේ බලාපොරොත්තු වෙන මට්ටමට ඉන්නවාද කියලා බලන්න පරීක්ෂාවල් කිතුණුවෙකුට එන්නේ නැත්නම් මට කතා කරන්න වචනයක් නැහැ ඒකට. ඇයි දන්නවද? උන්වහන්සේ පරීක්ෂාව තුලින් තමයි ක්‍රිස්තියානිකාරකම කියන එක මිනිසෙක් තුල ඇති කරන්නේ. රන් පවිත්‍ර කරගන්න ගින්නට දාන්න නැතුව ඇල් වතුර වල ඔබලා අවුරුදු කෝටි ගාණක් තිබ්බත් ඒක පවිත්‍ර වෙන්නේ නැහැ. රන් පවිත්‍ර කරන්න ගින්දර අවශ්‍යමයි. ඒ නිසා ඔබට පීඩාවක් එන්නේ ඒක ඔබව විනාශ කරන්න නෙවෙයි. ඒ නිසා ඔබ පීඩා කරන්නන් ගැන දේශ සහගතව බලන්නේ නැතුව පීඩාව තුල ඔබ රන් වගේ එන්න එළියට. ආමේන්. ඒ කියන්නේ කිතුණුකම කියන එක එළියට එන්නේ නැහැ පීඩාවක් මිනිසෙකුට නැත්තම්. ඇයි දන්නවද? අපේ ස්වභාවය එහෙම පිටින් අප තුල තැම්පත් වෙලා තියෙනවා. අපි කවුද කියලා දැනගන්න යන්නේ අපිට පරීක්ෂාවල් එන විට.
මම බොරුකාරයෙක්ද? මම වංචාකාරයෙක්ද? මම කපටියෙක්ද? මම පාවා දෙන්නෙක්ද? මම හොරෙක්ද? මිනිමරුවෙක්ද? මොකෙක්ද කියලා දැනගන්නට මට පරීක්ෂාවල් එනවා. එතකොට පරීක්ෂාවල් එන්නේ කැලේ ඉන්න සත්තුන්ගෙන් අලි කොටින්ගෙන් නෙමෙයි. ඒක මතක තියාගන්න. ගෙදර ඉන්න පූසගෙන් බල්ලගෙන් නෙමෙයි. පරීක්ෂාවල් එන්නේ අපි අප සමග ඉන්න මනුෂ්‍යයන්ගෙන්. අන්න එතනදී මගේ ක්වොලිටි එක මම එළියට දාන්නට ඕනේ. මම කවුද? ඒක තමයි කිතුණුකම කියලා කියන්නේ. ආමෙන්. මම කවුද? මට තරහ ගස්සන දෙයක් මිනිස්සෙක් කරනකොට මට තරහ යන එක සාමාන්‍ය සිද්ධියක්. ඒක ලෞකික ලෝකේ හැමෝම කරන දෙයක්. කවුරු හරි මට තරහ ගැසුවොත් මම මේ මිනිහාගේ දෙකක් ගහන එක සාමාන්‍ය සිද්ධියක්. එතකොට කිතුණුවෙක් කියන නාමය දරාගෙන ඉන්න මිනිහෙක් එහෙම කරන්න බෑ. යේසුස් වහන්සේ එහෙම කළේ නැහැ. අපේ ආදර්ශය යේසුස් වහන්සේ කියන මගේ ආදර්ශය යේසුස් වහන්සේ. එතකොට කිතුණුකම කියන එක මේක නැවත ඔබ ඔළුවට අරගන්න. මේ කිතුණුකම කියන එක එළියට එන්නේ. දන්නද? පොල් ගෙඩියක තියෙන කිරි ටික එළියට ගන්න නම් අනිවාර්යයෙන්ම පොල් ටික ගාලා මිරිකන්න ඕනේ. මොකේ හරි මැෂින් එකේ හරි මොකේ හරි එක මිරිකන්න ඕනේ. ඔබ කේ දැන් අපේ ගෙදරට ගෙන්නේ පිටික් කළ පොල් කිරි කියලා. ඉතින් ඒකත් මිරිකලා අඹරලා තමයි හදලා තියෙන්නේ. හරිද? කිරි ටික එළියට අරගන්න මේක ඒ ගෘහණියගේ අතේ මිරිකෙන්නට ඕනේ. එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකක මිරිකෙන්නට ඕනේ. එහෙම නැත්නම් කොහේ හරි මැෂින් එකක මිරිකලා කිරි ටික එන්න මේක පොඩි වීමකට ලක් වෙන්න ඕනේ. මේක තෙරපෙන්න ඕනේ. මේක පීඩනයකට ලක් වෙන්න ඕනේ. එතකොට තමයි මේක කිරි ටික එළියට එන්නේ. ඒ වගේ ධනවද කිතුණුකම එළියට එන්නේ පීඩාවක් තුලින්. මෙහෙම නැතෝ බයිබලේ උදේ ඉඳන් රාව වෙනකම් බැලුවා කියලා ඔබ කිතුණුවෙක් වෙනවා නම් මොනව කරන්න බැරිද? එහෙනම් යේසුස් වහන්සේටත් පීඩාවල් නැහැ. හරිද? ධනවද ක්‍රිස්තියානිකාරකම ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය හොඳටම මිනිස්සු දැනගත්තේ කුරුසෙට යද්දී. උන්වහන්සේ ඉගන්නුවා ප්‍රේම කරන්න. මිනිස්සු දැක්ක උන්වහන්සේ යන්න ගහගෙන දුක් විඳගෙන ලෝකේ විඳින්න පුළුවන් භයානක වේදනාව විදි කියනවා. පියාණනි මොවුන් නොදන කරන වරදට මොවුන්ට සමාව දෙන්න. වාව්. කොහොමද ඒක? අද නිකන් අපේ මනසටවත් නිකන් පීඩාවක් එනවා නම් අපිට නිකන් තරු විසිනවා නේ. අපි නිකන් ඒකට විරුද්ධව මොන හරි කරන්න අරගන්නේ. හැබැයි උන්වහන්සේ ඒක පෙන්නවා. ඒක තමයි ගෝලයේ පෙන්වුවේ. ඒ පරිවර්තනයේ පේදුරු තුල වුණා. යේසුස් වහන්සේ අල්ල ගන්න වෙලාවේ යේසුස් වහන්සේත් එක්ක ඒ උන්වහන්සේට පීඩා කරන්න ආපු උත්තම පූජකගේ දාසගේ කන කපලා දාන්න තරම් ඒ අධික තරහක් ආපු මිනිසයා දේව සේවයේදී පෙන්තකොස්ත දවසෙන් පස්සේ වුණු පරිවර්තනයේදී ඔහුට කසෙන් ගහද්දී ඔහුට කෝටුවෙන් ගහද්දී ඔහු බලාගෙන හිටපු කෙනෙක්. ඔහුව කුරුසේ ඔළුව යටට කකුල් දෙක උඩට තියලා එන ගහද්දී නිහඬව හිටපු මිනිසෙක්. කොහොමද මේ පරිවර්තනය වුනේ? ඒක තමයි ඔගේ ඇතුළට ආවේ ඔගේ ආත්මයට ආවේ ක්‍රිස්තියානිකාරකම. ආමේන්. කිතුණුකම තුල පලි ගැනීම නැහැ. කිතුණුකම තුල තිබෙන්නේ ආදරය, සමාව දීම. මම හිතන්නේ අපි ඉගෙන ගන්නවා නම් ඒක තමයි තැන. තැන ඒකයි. ඒ නිසා අපි ආගමික පරිසර වලින් නිදහස් වෙලා කිතුණු ජීවිතේ ඒ ආගමික පරිසරවල හිටපු විදිහට ඉන්න බෑ. ඔය ඉඳලා හිටලා පල්ලියකට ගිහිල්ලා ඉඳලා හිට බයිබල පොඩ්ඩක් බලලා හලෙලුයා ආමෙන් එකක් කියලා දුකේදී කරදරේදී දෙයියනේ කියලා දෙයියන්ට ගොඩාක් කරදර කරලා අනිත් වෙලාවට සත පහකට දෙයියන්වත් ගණන් ගන්න තු ඉඳලා එහෙම ජීවිතයක් නෑ අපිට. රයිට්? අපිට තියෙන්නේ බයිබලෙත් එක්ක නිතර බැඳුණු ජීවිතය. බයිබලානුකූලව අපේ ජීවිතේ නිතරම පරිවර්තන වෙලා අවසානයේ යේසුස් වහන්සේ අපදෙස බලද්දී උන්වහන්සේගම කෙනෙක් උන්වහන්සේට දකින්න පුළුවන් වෙන්න ඕනේ. උන්වහන්සේගේ රූපය අප තුල දකින්නට පුළුවන් වෙන්නට ඕනේ. ආමේන්. ඒක තමයි උන්වහන්සේගේ ප්ලෑන් එක. අනේ ඒ නිසායි අපිට වචනය දෙන්නේ. අනේ ඒ නිසා කිතුණුවෙකු විශේෂයෙන් දැන් ඔබ පව් කරන්නේ නැත්නම් praise the Lord දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඒක ඔබ හිතන්න එපා ඔබේ මහා පරිණතකම කියලා. නෑ. කිතුණුවෙක් පව් නොකිරීම ඔහුගේ මොන්ඩිසෝරිය. ඔහුගේ ප්‍රාථමික ස්ථානය. අපි හිතනවා සමහර කෙනා මම අරක්කු බොන්නේ නැහැ පාස්ටර්. මම සිගරට් බොන්නේ නැහැ පාස්ටර්. හරිද? මම අනම්මනම් මගේ සූදු අනම්මනම් ජරමර මට නැහැ පාස්ටර්. ඉතින් මෙයා එහෙම කියද්දි හිතන්නේ මෙයා නිකන් මාර යුද්ධවන්තයෙක් නෑ. ඔබ පව් කරන්නේ කියන්නේ ක්‍රිස්තියානිකාරයෙක් වුණු ප්‍රාථමික තැන එතන. ඉතින් ඔබ පව් නොකරන ඉඳ තමයි කිතුණුවෙක් උනේ. ඒක මේ මොන්ඩිසෝරිය.
දැන් සමහර ඔය පුරුෂයන්ට මේ ඔය සමහර පෞල් ජීවිතවල උපදේශ අනුශාසනා දෙන්න ගිහපුවාම මිනිස්සු කියනවා පාස්ටර් මම බොන්නේ නැහැ. හරිද? මම සිගරට් බොන්නේ නැහැ. හරිද? මම සූදු ගානේ යන්නේ නැහැ. මම ගෑනු ගානේ යන්නේ නැහැ. පාස්ටර් මම හොඳට ඉන්නවා. ඒත් මේ බලන්නකො ප්‍රශ්න කියලා. එයා හිතනවා මේ යවුව කරන්නේ කියන එක මහා ලොකු සුද්ධවන්තකමක් කියලා නෑ. ඔබ සුද්ධවන්තයෙක් උනේ ඒ නිසයි. ආමේන්. ඒක ඔබේ කිතුණු කමේ ආරම්භයයි. ඔබ පවු නොකරන එක. දැන් එතනින් එහාට මොකුත් නැද්ද? නෑ. එතනින් එහාට තමයි ගමන ආරම්භ වෙන්නේ. ඊට පස්සේ බයිබලයේ අපිට තියෙනවා අපි ජීවත් වෙන්න ඕන පිළිවෙල සම්බන්ධව. අනේකෙන් එකක් සම්බන්ධව තමයි අද දවසේ මම ඉච්චර කාලය ගන්න නැතුව අපි ඉක්මනට යමු. මේ සම්බන්ධව ගොඩක් කරුණු කතා කරන්න තියෙන නිසා ඉතින් ඒකේ ප්‍රධාන දෙයක් තමයි කිතුණුවෙකු ගණන් දීමක් කරන්නට ඕනේ. කිතුණුවෙක් කියන්නේ ගණන් දීමට බැඳී සිටින කෙනෙක්. උට ඒකේ නිදහස් වෙලා කිතුණු කමක් නැහැ. ගණන් දීම. මොකද්ද ගණන් දීම? හරිද? accountability. මොකද්ද මේ ගණන් දීම? අපි අපේ ජීවිතයේ සම්බන්ධව අපි ගණන් දිය යුතු ස්ථාන දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි අපි දෙවියන් වහන්සේට ගණන් දෙන්න ඕනේ. අපේ කිතුණු ජීවිතය ගැන. right? දෙවෙනි එක තමයි අපි අපේ නායකයාට ගණන් දෙන්නට ඕනේ. මෙන්න මේ කාරණා දෙකත් එක්ක තමයි කිතුණු ජීවිතය දෝලණය වෙන්නේ මේ ගණන් දීම සම්බන්ධව. ගණන් දීමක් තිබෙන කිතුණු ජීවිතයක් ඊට අනර්ග ලෙස ඉදිරියට යන ගමනක් වෙනවා. හැබැයි ගණන් දීමක් නැති කිතුණුවෙක් කියන්නේ හරියට අර මේ කතාවට නූල කැඩුණු සරුංගලයක් වගේ. ඒකේ පාලනයක් නැහැ. ඒක අර සුලං හමන අතට ගිහිලා කොහේ හරි ඒක වැටිලා මුහුදට හරි වැවකට හරි වැටිලා ඒක විනාශ වෙනවා. හැබැයි ගණන් දෙන කිතුණුවෙක් නිතරම එයා දේව වචනය තුල පාලනය වෙනවා. එයාගේ ජීවිත ගමන. අනේ නිසා ඔබට ආසා නූල කැඩුණු සරුංගලයක් වෙන්නද නැත්නම් නූලත් එක්ක ඉහළ ආකාශයේ අලංකාර ලෙස සුළඟින් තිබෙන ලස්සන සරුංගලයක් වෙන්නද? ඒ දිහා හැමෝම බලනවා. ඊට පස්සේ ඒක බා ගන්නවා නැවත ඉහළට දානවා නේද? ඒ වගේ කරනවා. හැබැයි නූල කැඩුනොත් මේක එක වතාවකින් එයාගේ ඒ ඉහළ ආකාශයේ ඈතට ගිහිල්ලා ඒක විනාශ වෙලා යනවා. ඒ නිසා ගණන් දීම තමයි කිතුණුවෙක්ව ආරක්ෂා කරන මූලික රැකවරණය. දැන් අපි කියනවානේ ස්වාමින් වහන්සේ මාගේ රක්ෂාස්ථානයයි මාගේ බලකොටුවයි කියලා. එතකොට ස්වාමින් වහන්සේ කිතුණුවෙකුට රැකවරණය දෙන ප්‍රධාන ස්ථානයක් තමයි ගණන් දීම. මේක ඔබ හොඳට ඔළුවේ තියාගන්න. නේද? දැන් අපි ගාන කියන්නේ ස්වාමින් මාගේ රක්ෂාස්ථානයමයි කියලා අපි උඩ පැනලා නටලා කියන. ඉතින් කොහොමද රක්ෂාස්ථානයක් වෙන්නේ? ස්වාමින් වහන්සේ අපට රක්ෂාස්ථානයක් වෙන්නේ විවිධ ක්‍රම තියෙනවා. ඒකේ ප්‍රධාන දෙයක් තමයි අපි ගණන් දෙන විට උන්වහන්සේ අපට රක්ෂාස්ථානයක් වෙනවා. right? දැන් අපි දන්නවා එඬේරෙකුට බැටළුවෝ 100ක් හම්බ වුණාම මේ එඬේරා මේ බැටළුවෝ 100 දෙනා ගැන ගණන් දෙන්න ඕනේ තමන්ගේ ස්වාමියාට. ඒ නිසා මේ බයිබලයේ ලස්සනට කියන්නේ හැම උදෑසනක හැම රාත්‍රියක එඬේරා ගණන් හදනවා. 1යි 2යි කියලා බැටළුව ඇතුල් කරගන්න විට ඒකයි බැටළු ගාල් වල පටු දොරක් තියෙන ලොකු දොරක් නැහැ කඩුල්ලක් නැහැ පොඩි එකක් තියෙන්නේ. එක බැටළුවකට යන්න පුළුවන් ප්‍රමාණය. එතකොට එයා ගණන් කරගන්නවා කඩුල්ලේ ඉඳලා උදේ එළියට ගිය සියලු දෙනා දැන් හවස ඇතුළට ආවද කියලා. ඒතර බයිබලයේ කියනවා 99ක් ඇවිල්ලා එකෙක් නැහැ වගේ එඬේරට දැනුනොත් එඬේරා මොකද කරන්නේ? ඉක්මන කඩුල්ල වහනවා. මේ වෘකයට එන්න බැරි විදියට කඩුල්ල වහලා ඒක අතහැරලා නැත කාට හරි පොඩක් බලා ගන්න කියලා එයා යනවලු අර නැති වුණු බැටළුවක් හොයාගෙන. ඔබ එහෙම කතාවක් අහලා තියෙනව නේද බයිබලයේ? නේද? අර 100ක් නේ කියන්නේ 100ට එකක් අඩුවෙන් නේද? බැටළුවන්ට වඩා අර නැති වුණු බැටළුවා ගැන එඬේ රාවදානයක් දෙනවා. ඔහු යන විට කොහෙද වලක වැටලා තිබ්බොත් ඔහු ගොඩ අරගෙන කරගෙන ආයි තමන්ගේ ගාලට ගේනවා. එතකොට එඬේරෙක් කියන්නේ මේ රැළ ගැන එයාට රැළ බාර දුන්න ස්වාමියෙක් ඉන්නවා. එයාට ගණන් දෙන්න ඕන කෙනෙක්. ඒ නිසා එයා රැළ ගැන බලාගෙන ඉන්නවා. අනේ වගේ ගණන් දීම සම්බන්ධව බයිබලයේ ගොඩක් දේවල් අපිට කියනවා. ඉතින් අපි ඔක්කොම නෙවෙයි සාමාන්‍ය ටිකක් අද දවසේ වෙලාවට සැහෙන්න සාමාන්‍ය ටිකක් අපි බලන්නට යනවා. ඒ නිසා කිතුණු ජීවිතයක් කියලා කියන්නේ ගණන් දීමේ ජීවිතයක්. ආමෙන්. ගණන් දීමේ ජීවිතයක්. ඒක ඔබ මං කිව්වා ඔබ දෙවියන් වහන්සේට ගණන් දෙන්නට ඕනේ. ඔබේ කිතුණු ජීවිතය ගැන. ඒ වගේම ඔබ නායකයාට ගණන් දීමක් කරන්නට ඕනේ. ඉතින් මෙන්න මේ කාරණාවල් අපි ඉගෙනගෙන මෙව්ව ප්‍රායෝගිකව අපි ඉටු කරමු. නිකං ඔය මොන හරි දේශනාවක් ඉගෙනීමක් කරන් ඔය පොත පැත්තකට විසි කරලා දාලා ඉන්න නෙවෙයි අපිට දේ වචනේ හම්බ වෙන්නේ.
ඒ අනුව අපේ ජීවිතය ගොඩනගා ගන්නටයි. ඉතින් මම පළමු කොට ඔබ සමග කතා කරන්නට යනවා දෙවියන් වහන්සේට ගණන් දීම සම්බන්ධව. අපි මේ ගැන පොඩි විස්තරයක් බලමු. දෙවියන් වහන්සේට ගණන් දීම සම්බන්ධව. ඇයි අපි දෙවියන් වහන්සේට ගණන් දෙන්න ඕනේ? දැන් ඔබ හිතන්න ඔබට කවුරු හරි බොස් කෙනෙක් ඔබ මැනේජර් කෙනෙක් කියන්නකෝ. ඔබට මේ කෝපරේටිව් ෂොප් එකක්. එහෙම නැත්නම් ඔබට මොන හරි මේ සුපර් මාකට් එකක් බාර දුන්නා. ඔබ මැනේජර්. දැන් ඔබට එතන ලක්ෂ 10ක බඩුත් එක්ක සේවකයොත් එක්ක ඔබට බාර දීලා කියනවා මෙන්න වාට ලක්ෂ 10ක බඩු දැන් මෙතන මේ ෂොප් එකේ තියෙනවා. මෙන්න වාට සේවකයෝ 10 දෙනෙක් ඉන්නවා. දැන් ලක්ෂ 10ක බඩු විකුණලා මාසේ අන්තිමට කොච්චර බඩු වික්කද? ඒ බඩු මොනවද? ඒවල මිල කීයද? ඒකේ ආදායම කීයද? සේවක පරිණාමය කොච්චර ගෙව්වද? මට මේ සම්බන්ධව මට ඔයා වාර්තාවක් දෙන්න ඕනේ. එතකොට මේ මැනේජර් මේ ෂොප් එක කරගෙන යන විට එයාට නිතරම මනසක් තියෙනවා. එයාට මොකක් හරි ලියා ගන්න බැරි වුණොත් එයා තමන්ගේ සේවකයාට තරවටු කරයි කරුණා කරලා ඒ සබන් කෑල්ලේ විකුණුප එක ලියන්න ඕකේ. ලියන්න ඇයි? මම මාසේ අන්තිමට මගේ මේ ආයතනයේ ප්‍රධානියට මම ගණන් දෙන්න ඕනේ. අපි දකිනවා මේ ලෝකෙත් මේක තියෙනවා. මෙන්න මේ වගේ දෙවියන් වහන්සේ අපිව තෝරාගත්තාම උන්වහන්සේ අපේ ජීවිතයේ උදෙසා කරන සියලු දේවල් සම්බන්ධව අපි ගණන් දීමක් කරන්න අවශ්‍යයි. ආමේන්. මේක බයිබලයේ තියෙනවා. මොකද දවසක ඒ ගැන උන්වහන්සේ අහන්න යනවා. ඉගෙන අහන්න යනවා. අපි බලමු ඇයි අපි ගණන් දෙන්න ඕනේ? හේතුව දෙවියන් වහන්සේ තමයි අපේ සියල්ල සැපයුම් කරු. ආමේන්. රයිට්. සැපයුම් කරු. උන්වහන්සේ තමයි අපේ සියල්ල ලබලා දෙන්නේ. දැන් ওই සමහර ටීචින් යනවා. ඇයි අපි 10න් කොටසක් දෙන්න ඕනේ? දැන් මේ ළඟදිත් මම දැක්ක අන්තර්ජාලයේ තියෙනවා මේ 10න් කොටස දෙන මාෆියාවද මායාවද මොනවද කියලා තියෙනවා. හරිද? ඒක හරි මම දන්නවා උගන්නන මිනිස්සු මොන වෙයිද කියලා. ඇයි අපි එහෙම දෙන්න ඕනේ? අපි අපේ ස්වාමිත්වය අපි උන්වහන්සේට දීලා තියෙද්දි උන්වහන්සේ අපට සපේන දේ උන්වහන්සේ ගණන් බලනවා. ඒ නිසා බයිබලානුකූලව අපි බලද්දී දෙවියන් වහන්සේ අපට සපේන දෙයින් 10ට එකක් අයිතියක් උන්වහන්සේට තියෙනවා. ආමේන්. දැන් අපි කියමු කවුරු හරි මොකක් හරි ගයක් හදලා නැති ඉඩමක අඹගස් 10ක් තියෙනවා. හරිද? ඔබට කවුරු හරි අඹගස් බාර දීලා කියනවා ඔයා මේකේ අඹ ඔක්කොම කඩා ගන්න, ගස් 10ම අඹ කඩා ගන්න හැදෙන කාලෙට. හැබැයි ඒ අඹ හැම ගහකින්ම නැත ඔබ අඹ කැඩුවට පස්සේ ඒ අඹ වලින් මට ඒ හම්බෙන කොටසින් 10න් කොටසක් මට ගෙදරට ගෙනලා දෙන්න. මට ඕනේ අඹ ටික කියලා. කවුරු හරි ඔබට ඉඩමක් බාර දුන්නොත් ඉතින් ඔබට ඉඩම භුක්ති විඳින්න පුළුවන්, අඹ කඩා ගන්න පුළුවන්. හැබැයි අයිතිකාරයාට ගිහිල්ලා අර කොටස දෙන්න ඕනේ. ඉතින් ඔබ හිතුවොත් අනේ ඔය මිනිහට දෙන්න ඕනේ නැහැ මම කඩා ගන්නවා කියලා. වාරයක් දෙකක් මිනිස්සයා බලලා මොකද කරන්නේ? ඔබ පන්නලා දාලා වෙන කෙනෙකුට ඉඩම බාර දෙනවා. ඒ වගේ අපිට සපයුම් කරු දෙවියන් වහන්සේ. කී දෙනෙක් ඒක විශ්වාස කරනවද? අපේ සැපයුම් කරු දෙවියන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ රූල් එකක් තියෙනවා. ඔබ ගණන් දීමක් කරන්න ඔබගේ මේ මුදල් සම්බන්ධව ඔබ 10න් කොටසක් උන්වහන්සේට අයින් කරන්න. ඒක දෙවියන් වහන්සේගේ රූල් එකක්. ඒක මේ සභාවකින් පනවපු රූල් එකක් නෙමෙයි. රයිට්? එතකොට අපි ඒ සම්බන්ධව ගණන් දීමක් කරන්නට ඕනේ. ඉතින් මම සමහර කාරණා තව ටිකක් තියෙනවා ඉස්සරහට මම එතනදී මේක වැඩිදුර කතා කරන්නම්. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ගණන් දෙන්න ඕන හේතු කවුරු ඇහුවොත් එimhe ඇයි අනේ මේ දෙවියන් වහන්සේට හැම එකක්ම කියන්න ඕනද? ඔය සමහර ඇදහිල්ලේ ඉන්න කාන්තාවන්ගෙන් ඇදහිල්ලේ නැති ස්වාමි පුරුෂයෝ අහලා තියෙනවා මේ ඔයා මේ හැම එකක්ම ගිහලා ඔයාලගේ පල්ලියට කියන්න ඕනද? මොකද්ද ඔය කරන්නේ කියලා. එතකොට එයාට දන්නේ නැහැ ගණන් දීම සම්බන්ධව. රයිට්? ඒ නිසායි එහෙම අහන්නේ. එතකොට අපිට අහන්න අයිතියක් නැහැ කිතුණෙකුට ඇයි මම දෙවියන් වහන්සේට ගණන් දෙන්න ඕනේ කියලා. හේතුව අපට අයිති නැහැ. උන්වහන්සේ අපව මිලේට අරගෙන තිබෙනවා. ආමේන්. අපේ අයිතිකාරයා කවුද? ස්වාමීන් වහන්සේ. එතකොට අපේ ජීවිතයට දෙන හුස්ම ඉඳලා හරිද? අපිට දෙන නිරෝගීකම ඉඳලා අපිට දෙන ආර්ථිකයේ අපේ සැපීම කෑම බීම ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම ද්‍රව්‍ය ගෙවල් දොරවල් ද යාන වාහන මේ සියලු දේ තුල අපි උන්වහන්සේට ගණන් දීමක් කරන්නට ඕනේ. ආමේන්. එතකොට මම නිකරුණේ නිෂ්කාරණව ඒවා විනාශ කරන්න මට අයිතියක් නැහැ. දැන් සබහා ධර්මයේ මිනිස්සු කැලේ තියෙනවා කැලේට පැනපු ගමන් ගස් කපාගෙන යන මිනිස්සු හිතන මේ ග්‍රාම සේවකත් අඳුරනවා පොලිසියත් අඳුරනවා වන සංරක්ෂණෙත් අඳුරනවා ඇමතිතුමත් අඳුරනවා මට අවුලක් නැහැ කියලා ගස් කපාගෙන යනවා කිසි අවුලක් නැහැ. රයිට්? හැබැයි ඔවුන් දන්නේ දෙවි කෙනෙක් ඉහළින් ඉන්නවයි කියලා.
ඉතින් අවසානයේ මොකද වෙන්නේ? ඒකේ ප්‍රතිඵලයක් හැටියට කාන්තාර ඇති වෙනවා, මිනිස්සුන්ට බොන්න වතුර ටික නැති වෙනවා නේද? ඒ වගේ ස්වභාව ධර්මයට පීඩා කරන්නා ඒකේ ප්‍රතිඵලය දවසක ඔවුන්ට භුක්ති විඳින්න වෙනවා. ඒ ඇයි? ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේදී දන්නේ නැහැ කොහොමද පරිපාලනය කරන්නට ඕනේ කියලා. මෙන්න මේ වගේ ඔබ ගහක් හිටවනවා නම් ගහක් හදන්න. එතකොට ඒක පරිසරයට කරන සාධාරණයක් වෙනවා. නමුත් අසාධාරණ විදිහට ගස් කපන්න එපා. ඒක වැරදි. ඒ නිසා හැම දෙයකදීම අපි ගණන් දීමක් කළ යුතු වෙනවා දෙවියන් වහන්සේට. ඒකට හේතුව අපේ ස්වාමින් වහන්සේ උන්වහන්සේ අපෝ මිලයට අරගෙන තිබෙන නිසා. ඒ නිසා ඒ වගේම උන්වහන්සේ අපට දීලා තිබෙන වගකීම්, ඒ වගේම ටැලන්ට් දීමනා ගැන දෙවියන් වහන්සේට අපි ගණන් දීමක් කරන්නට ඕන. දැන් ඔබ විශේෂයෙන් ඔබ ගැලවීම ලැබූ කෙනෙක් හැටියට, රයිට්, ඔබ කිතුණුවෙක් හැටියට සෑම කිතුණුවෙකුටම ගණන් දීමක් තියෙනවා සුභාරංචිය සම්බන්ධව. ඔබ දන්නවද? කාට හරි කියන්න බෑ පාස්ටර් සුභාරංචි මෙහෙවල් කරගද්දෙන් අපි ෂේප් එකේ පිටිපස්සේ ඉඳලා සපෝට් එකක් දෙනවා කියලා. නෑ. ඒක වෙනම කතාවක්. හැබැයි ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන තව කෙනෙකුට පවසන්නට ඔබ බැඳිලා ඉන්නවා. දන්නවද? ඔබ එහිදී දෙවියන් වහන්සේට දවසක සම්බන්ධව ගණන් දීමක් කරන්න සිදු වෙනවා. ඒ නිසා ඔබට දී ඇති ටැලන්ට් වගකීම්, රයිට්, දේව රාජ්‍යයේ උදෙසා ඔබ අනිවාර්යෙන්ම භාවිතා කරන්නට. ඔබට නිදහසට කරුණු කියන්න බෑ. අනේ ස්වාමීනි මට ඔබ වහන්සේගේ සේවය කරන්න බැරුණ අර මිනිහා හින්දා. ස්වාමීනි මට ඔබගේ සේවය කරන්න බැරුණ අර තත්ත්වෙ හින්දා. අර වාතාවරණය හින්දා. අපිට කාට හරි චෝදනා කරන්න බෑ. ඇයි? එයා නෙමෙයි ඔයාට දීමනාව දුන්නේ. එයා නෙමෙයි ඔයාට ටැලන්ට් දුන්නේ. එයා නෙමෙයි ඔයා මැව්වේ මව්ගේ කුසේ. ඔයා වැති කරේ ඔයාගේ දෙවියන් වහන්සේ. ඒ නිසා අරයා නිසා මෙයා නිසා එයා නිසා ඔගේ ඒ දඟුවෙන් ඉඳලා එනවා. ආදම් කියවා මේ නෝනා හින්දා තමයි ඒක උනේ ස්වාමිනී කියලා. ඒ ගෑනු කෙනෙක් කිව්වා අර යකා හින්දා අර සර්පයා හින්දා තමයි ස්වාමිනී ඒක උනේ කියලා. මේ වගකීම බාර ගන්නේ නැතුව එක එක්කෙනාට බෝලේ පාස් කරන්න කියලා අවසානයේ දෙවියන් වහන්සේ ඔක්කොටම දඬුවම් කරලා දැම්මා. ඔබට පැහැදිලිද? ඒ නිසා ඔබට දුන්නු ටැලන්ට් ගැන, ඔබට දුන්නු දීමනාව ගැන, ඔබට ලැබුණු කැඳවීම ගැන තව කෙනෙකුට කියන්න බෑ. දැන් මම සේවය කරගෙන යනකොට මට මොකක් හරි ප්‍රශ්නයක් එද්දී මම කියන්න බෑ ස්වාමිනිය අර ප්‍රශ්නේ නිසා මට ඔයාලට සේවය කරන්න බැහැ කියලා. ඒකට හේතුව මාව කැඳවගත්තේ කිසි මිනිහෙක් නෙවෙයි දෙවියන් වහන්සේ නිසා. ඒ නිසා මම උන්වහන්සේට ගණන් පෙන්වන්න අවශ්‍යයි. මම උන්වහන්සේ ඉදිරියේ සිටින්න අවශ්‍යයි. ඒ නිසා කවුරු හරි මට බොරුකාරයා කිව්වොත්, කවුරු හරි මට වංචාකාරයා කිව්වොත්, කවුරු හරි කිව්වොත් මාව විශ්වාස කරන්න බෑ කියලා ඒ ගැන මට කනගාටුයි. හැබැයි මම දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දෙන්න ඕන බව මම දැනගෙනයි සේවය කරන්නේ. මේ නිසා මට කිසි ගැටලුවක් නැහැ බාහිර සම්බන්ධව. ඇයි? දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ජීවත් වෙන්නට අවශ්‍යයි. අපි ගණන් දෙන්නට ඕනේ දෙවියන් වහන්සේට. ආමෙන්. හලෙලූයා. අපි තව කරුණු ටිකක් බලමු. අපි දැන් මේ ගණන් දීම සම්බන්ධව හොඳ ලස්සන උපමාවක් තියෙනවා. මතේ පොතේ 25 වෙනි පරිච්ඡේදයේ ඔබ හැමෝම දන්නවා ටැලන්ට් උපමාව. අපි අද මේ සම්බන්ධව පොඩි කරුණු ටිකක් බලන්න යනවා. තව ටිකක් ඉදිරියටත් යන්නට යනවා. අපි බලමු ටැලන්ට් උපමාව තුළ මේ ස්වාමියා ගණන් දීම සම්බන්ධව ගැඹුරින් බලාපොරොත්තු වුණු කෙනෙක්. දැන් මේ මෙතන ස්වාමියා තමයි දෙවියන් වහන්සේ. ඉතින් අපි දකිනවා මේ 14 මතෙව් 25 14 ඉඳලා 30 දක්වා මේ කතාව තියෙනවා. ඉතින් ඔබ ඒක හිමීට බලා ගන්න, ඔබ ලියා ගන්න. මතෙව් 25 වෙනි පරිච්ඡේදය 14 වෙනි වගන්තිය. එතන ඉඳලා ඉදිරියට 30 දක්වා තියෙන 14 ඉඳලා 30 දක්වා. අපි මේ කතාව දන්නවා හැමෝම ටිකක් අපි කියවගෙන යමු. කුමක් කේන්ද එය වනහයි අන් රටකට යන මිනිසෙක් තමන්ගේ දාසයන් කැඳවා ඔවුන්ට තමා සන්තකදේ බාර දෙන්නක් මෙන්නේ. ඔහු එක්කෙනෙකුට ටැලන්ට් 5ක්ද එක්කෙනෙකුට 2ක්ද එක්කෙනෙකුට 1ක්ද බැගින් එකිනෙකාගේ පුළුවන්කමේ හැටියටදී තමාගේ ගමන ගියේය. දැන් මිනිස්සු 3 දෙනෙක්ව කැඳවලා ඒක ස්වාමියෙක් බොස් කෙනෙක් එක්කෙනෙකුට ටැලන්ට් 5ක් දුන්නා. එක්කෙනෙකුට 2ක් දුන්නා. අනිත් එක්කෙනාට 1ක් දුන්නා. ඇයි එහෙම දුන්නේ? එක එක්කෙනාට මේකෙන් ආදායම් උපදවන්න ඒගොල්ලන්ට තියෙන ශක්තිය අනුව තමයි ස්වාමියා එහෙම කළේ. රයිට්? දැන් කවුරු හරි එකක් ගත්තු මිනිහා කියනවා උඹට 5ක් දුන්නානේ මට 1යිනේ දුන්නේ බලපංගු මාරකෙක් මේ බොසා කියලා. එහෙම හරියන්නේ නැහැ. මොකද බොස් දැනගත්තා මෙයාට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියලා. රයිට්? ඒ අවබෝධයෙන් තමයි බොස් ඒ වැඩේ කළේ. එයාගේ සීමාව, එයාගේ කැපැසිටි එක. දැන් ඔබට කිලෝ එකක් අල්ලන භාජනයක ඔබට කිලෝ 5ක් දාන්න බැහැනේ. දැන් කිලෝ 5 කෑන් තියෙනවා. අපි දන්නවා මේවා තීන්ත ඒවා දාන කිලෝ 4 කිලෝ 5 කෑන්. ලීටර් 5 කෑන් තියෙනවා. ලීටර් 5 කෑන් එකට ලීටර් 10ක් දාන්න බෑනේ. ඒ වගේ එක එක්කෙනාට
වැඩ කරන්න පුළුවන් ධාරිතාවය දන්නේ දෙවියන් වහන්සේ. ආමේන්. එතකොට දෙවියන් වහන්සේ තමයි එක එක්කෙනාට යම් ආකාර වගකීම් ඉෂ්ට කරන්නේ. යම් ආකාර දේවල් බාර කරන්නේ දෙවියන් වහන්සේගේ අනුදැනුමක් සැලැස්මක් ඇතුව. එතකොට දෙවියන් වහන්සේ දන්නේ නැතුව කිසි කෙනෙකුට යමක් දෙන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ මෙතන කියනවා එක එක්කෙනාගේ පුළුවන්කමේ ආකාරයට එක්කෙනෙකුට 5ක්, එක්කෙනෙකුට 2ක්, එක්කෙනෙකුට 1ක් දීලා එයා යන්න ගියා. දැන් එයා යන්න ගියා. ඊට පස්සේ මේ ගත්තු අය තේරුම් අරගත්තා මේ ස්වාමියා අපෙන් යමක් බලාපොරොත්තු වෙනවා. අපෙන් යමක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේගොල්ලෝ යහුසුලුව ක්‍රියා කරන්න පටන් අරගත්තා. එයා තමගේ ගමන යන්න ගියා ස්වාමියා. ටැලන්ට් 5 ලැබූ තැනැත්තේ එවෙලේම ගොස්. ඒ කියන්නේ එයා පොඩ්ඩක්වත් ප්‍රමාද වුන්නේ ඒ වෙලාවේ ඉඳලා එයා වැඩ කරන්න පටන් අරගත්තා. එයා ඒ ටැලන්ට් 5න් වෙළඳාම් කරලා ටැලන්ට් 5ක් ඉපදෙව්වා. 5 ලැබූ කෙනා 5ක් උපදවලා දැන් එයා ගාව 10ක් තියෙනවා. එසේම 2 ලැබූ තැනැත්තාද තවත් 2ක් උපදවා ගත්තා. එයාගේ හැකියාවේ ප්‍රමාණයට එයාත් ඒ 2ක් උපදවා ගත්තා. නමුත් 1 ලැබූ තැනැත්තේ ඉවත්ව ගොස් පොළව හාරා තමාගේ ස්වාමියාගේ මිල සංගවා තැබුවේය. එකක් හම්බුණු මිනිහා හිතුවා මේක මම ඕනේ ඔය පැත්තකට දාලා මම නිකන් ඉන්නවා. ඒ කියන්නේ එයාට ඒකේ වගකීමක් කියන එක ගන්න කැමති උනේ නැහැ. Tamanට ලැබුණු කොටසේ මොකක්ද මම කරන්න ඕනේ කියන ප්‍රඥාව මේ මිනිහට ලැබුණේ නැහැ. ඒක තමයි ස්වාමියා මම තේරුම් අරගෙන මුට එකක් දීලා ගියේ එකෙන් හරි වැඩක් කරයිද කියලා බලන්න. මිනිහා ඒකෙත් වැඩ කරේ නැහැ. මිනිහා ඒක හංගලා කිසි වගකීමක් නැතුව කිසි දෙයක් බාර දුන්නේ නැති විදියට පැත්තකට වෙලා හිටියා. කාලය ගත වුණා. 19 වෙනි වගන්තිය කියවන්න. මම කැමති 19 වෙනි වගන්තිය ඩිස්ප්ලේ කරනවා නම් අපි 19 වෙනි වගන්තිය බලමු. බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමග ගණන් බැලුවේය. වාව්. දැන් මොකද්ද උනේ? මේ ගණන් දීමේ ස්ථානයට මේ දාසයන් 3 දෙනාට යන්න වුණා. අපි ඉගෙන ගන්න ගණන් දීම සම්බන්ධව. දැන් ස්වාමියාව කාලයකට පස්සේ මෙයා රට ගියානේ. රට ගිහිල්ලා දැන් ඔක්කොම වැඩ කටයුතු යාගේ ඒ වවිලදාම් කටයුතු ඉවර කරගෙන දැන් ආවා මේ තමන්ගේ ගෝලයන්ට බාර දුන්නානේ. අන්න ඒව පොඩ්ඩක් චෙක් කරමු කියලා. මෙයා නික හැම වෙලාවෙම ඇඟිලි ගහ හිටියේ නෑ. ඉතින් එයා විශ්වාස කරලා වැඩක් බාර දුන්නා. එයා හිතුවා තමන්ගේ ගෝලයෝ ටික ඒ වැඩේ විශ්වාසවන්තව ඉෂ්ට කරලා ඇති කියලා. දැන් විශ්වාස කරලානේ වැඩක් බාර දෙන්නේ. දැන් අපි දකිනවා පාවුල්තුමා මම හිතන්නේ 2:12 කියනවා මම විශ්වාසිකයෙක්යි ගණන්ගෙන අපේ ස්වාමින් වහන්සේ මට එයාගේ සේවය බාර දුන්නා. එතකොට මේ බොස් ආයතනයේ ප්‍රධානියා තමන්ගේ ගෝලයන්ට මේ ටැලන්ට් දුන්නේ මෙයා එක එක්කෙනාගෙන විශ්වාස කළා. එයාට කරන්න පුළුවන් ප්‍රමාණයට දුන්නා. දැන් එකක් දුන්නේ නැහැ 5ක් දුන්නේ එක්කෙනාට. මොකද එයාට ඊට වඩා ධාරිතාවයක් තියෙනවා. ඒ නිසා ස්වාමියා බැලුවා මෙයාට 5ක් දෙමු. මෙයාට වැඩ කරන්න පුළුවන්. ඒ වගේ ස්වාමියා තමයි ඒගොල්ලන්ව සිලෙක්ට් කරේ මේ එයාගේ එක පුළුවන්කමේ හැකියාවට එයාට ඒ වැඩේ කරන්න බාර දුන්නා. ආමෙන්. මොකද අපේ දෙවියන් වහන්සේ අපිට වඩා මට වඩා මං ගැන උන්වහන්සේ දන්නවා. ඉතින් මට කරන්න පුළුවන් ප්‍රමාණය තමයි උන්වහන්සේ මට සේවය දෙන්නේ. රයිට්? මං හිතුවා මට බෙනිහින් වෙන්න ඕනේ. හරිද? මට ඇමරිකාවට යන්න ඕනේ. මට ඇමරිකාවට යන්න වීසා ගන්නත් මට ඩොකියුමන්ට්ස් එනවා. මට ලියුම් එනවා. අවුරුද්දකට වතාවක් වර්ල්ඩ් කොන්ෆරන්ස් එකට යන්න මොරිසෙර්ලෝ එකේ. මං ගාව ඒවා ලිපි තියෙන දැන් අවුරුදු 7ක විතර ලියුම් 7ක් මං ගාව තියෙනවා වීසා ගන්න එම්බසි එකට දෙන්න. ඒක දුන්න ගමන් වීසා හම්බ වෙනවා. අවුරුදු 5කට වීසා වදිනවා ඒකට. හැබැයි මම දන්නවා ඉතින් මම ඇමරිකාවට ගිහලා මම මොනව කරන්නේ? රයිට්? මොරිසෙර්ලෝගේ මීටින් එකේ අහුන් උඩ බලන් ඉන්නලා දුවගෙන හිලා ඔලුවට අත තියාගෙන එන්න මම ලක්ෂ 5ක් විතර වීදම් කරගන්න ඕනද? ඉතින් ඒ නිසා මම ඇමරිකාව යන්න වීසා එකට දැම්මේ නැහැ. ඒ ලියුම් ටික එම්බසියට දෙන්න මොරිසෙර්ලෝ එවන ලියුම් ටික මං ගාව තියෙනවා. දැන් දෙවියන් වහන්සේ මගේ ධාරිතාවය අනුව තමයි මට සපයන්නේ. ඒතර මම හිතුවා මොරිසෙර්ලෝ වගේ මට සේවය කරන්න. බෙන්හින් වගේ මට සේවය කරන්න. මම මේ පොඩි සේවය කරලා මට කවදාවත් හරියන්නේ නැහැ. මට ඕන ලොකු එකක් කරන්න කියලා. නෑ. දෙවියන් වහන්සේ අපිට කැඳවපු විදිහට තමයි ඒ ස්ථාන අපිට ලැබලා දෙන්නේ. ඒක යාගේ ක්‍රමය. එතකොට අපි කරන්නට ඕන දුන්න දේ දෙගුණයක් කරන එකයි. ආමේන්. මට දුන්න වගකීම තුල මම උපරිමය කරන්නට ඕනේ. ඒකයි මට 5ක් දුන්නද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. මට 100ක් දුන්නද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. මට 2ක් දුන්නද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. මට දුන්නු දේ මම උපරිමය කරන එකයි. ආමේන්.
මගේ වගකීම මම උපරිමය කරන එකයි. ඉතින් දෙන්නෙක් වැඩේ ලස්සනට කළා. එකෙක් හිටියා මිනිහා නිකන් අප්සෙට් මයින්ඩ් තියෙන මෑන් කෙනෙක්. මිනිහා හිතුවා මේ අපේ ලොක්කට ඕන තරම් සල්ලි තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. මම මොකටද නිකන් මේ දඟලන්නේ? ඔන්න ඔය දුන්න එක හංගලා තියලා එන දවසට ගිහලා දෙන මේ හලෝ මෙන්න තමුසේ දුන්න එක මේ කියලා දෙනවා කියලා හිතුවා. හරිද? දැන් ඔහොම හිතලා මෙයා පාඩුවේ නිදාගත්තා. තලෙන්තුව පැත්තක තිබිලා හැංගුවා. මිනිහා පොරෝගොඩ නිදාගත්තා. ඔහේ ඉතින් කකා බිබී ඔහේ හිටියා. මයි පෙට්‍රල් ගියාගෙන ගෙදරටලා නිකන් හිටියා. කාලය ගියා. බොස් ආවා. බොස් ඇවිල්ලා 19 කියන්න බොහෝ කලකට පසු ඉතින් ගොඩාක් කාලය දුන්නා මේ 16න්ට වැඩ කරන්න. ගොඩක් කාලයක් දුන්නා. අපි ටික කාලෙකින් මෙයා ආවේ නෑ. දැන් මාසෙකින් ආවනම් අර එකක් ගත්ත මිනිහා කිය අයියෝ ආව දික්මන්ට මට හැරෙන්නවත් බැරි වුණා කියලා. නමුත් ඕන තරම් කාලය දුන්නා වැඩ කරන්න. රයිට්? කියන්න. බොහෝ කලකට පසු ඒ 16න්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමග ගණන් බැලුවේය. ඔයා ආපු ගමන් කලේ ටොපි චොක්ලට් බෙදෙනක නෙවෙයි. රට ඉඳලා නෑවේ නේද? මේ ඇඳුම් සූට් ටිකක් දෙන එක ටී-ෂර්ට් එකක් ගෙනා ඔයාට සෙන්ට් එකක් ගෙනා ඔයාට අරක් ගෙනා මේ ගෙනා කියලා දෙන එක නෙවෙයි. එන්න ඔයන් තුන් දෙනා එන්න වාඩි වෙන්න. මම දීලා ගියානේ නේද? ඔයාට පහක් දුන්නා දෙකක් දුන්නා ඔයාට එකක් දුන්නා. කෝ මොනවද කරේ කියලා අහන්න ගත්තා. අපි කියමු 20. එවිට තලෙන්ත පහ ලැබූ තැනැත්තේ තවත් තලෙන්ත 5ක් ගෙනවිත් ස්වාමිනී ඔබ මට තලෙන්ත 5ක් බාර දුන්නේය. මෙන්න තවත් තලෙන්ත 5ක් උපතවා ගතිමි කීවේය. එයාගේ වැඩය ඵලදායි. එයා වැඩේ ලස්සනට කරලා තිබුණා. එයා සාර්ථකයි. එයා හරියට වැඩේ කරලා එයා එසනින් අපි දකින්න අර තලෙන්තේ ලැබූ සැනින් එයා එළියට ගියා. එයා බිස්නස් එකට වැටුණා. එයා නිකන් ඔය හිටියේ නෑ මොනවද කරන්න කියලා උඩ බලාගෙන පාරායින් ඉන්නවද? ඩීමෝ බට්ටෙක් ගන්නවද? එහෙම නැත්නම් පිටරට යනවද? හරිද? එයා වැඩ කරන්න ගත්තා. එයා ඒ වෙලාව විදලා වැඩ කරන්න ගත්තා. මිනිහා ස්වාමියා එනකොට තව තලෙන්ත 5ක් උපදවලා නියමට හිටියා. ඉතින් ස්වාමියාට හරි සතුටුයි. එයා මොනවද කියන්නේ? 21. ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට යහපත් වූ විශ්වාස උදාසය. වව්. ඔයා සුපර්මෑන් කෙනෙක්. යහපත් මිනිසෙක්. ඒ වගේම විශ්වාසවන්ත මිනිසෙක්. කියන්නේ. ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාස වූෙහිය. බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. ඔයා මේ පොඩි දේ මේ තලෙන්ත 5 ඔයාට දීලා ඔයා 10ක් බවට වර්ධනය කරා. ඔයා මේ පොඩි දෙයටත් අවංක මිනිහා. එහෙමනම් ඔයා පොඩි දෙයට අවංක නිසා මම ඔයාව ලොකු දෙයක අයිතිකාරයෙක් කරන්න යනවා. දන්නවද අපි මේ දෙවියන් වහන්සේගේ මාර්ගයේ යද්දී අපිව දෙවියන් වහන්සේ චෙක් කරලා බලන්නේ මහා ලොකු දේවල් වලින් නෙවෙයි. සමහර පොඩි දේවල් වලින්. ඔයා පොඩි දෙයකට අවංක වෙනවද? නේද? දැන් ඔයාගෙන් අහනවා මම මොකක් හරි අහනකොට ඔයා පොඩි දෙයටත් ඔයා පචයක් අතාරිනවා නම් එහෙම දෙවියන් වහන්සේ ඔයාට කොහොමද ලොකු දේවල් බාර දෙන්නේ? නේ ඔයා එහෙම කරන්නේ. බය වුණා නේද? දන්නවද කුඩා දෙයට දැන් මෙතන කියන ඔයාට මේ දුන්න සුළු දෙයට ඔයා අවංක වුණ නිසා මම ඔයාට ලොකු දෙයක් බාර දෙන්න යනවා. දෙවියන් වහන්සේ අපෙන් ගණන් දීම දැන් දේව සේවයේදී විශේෂයෙන් රයිට් ගණන් දීම ගැන ස්වාමීන් වහන්සේ මාර විදිහට බලාගෙන ඉන්නවා. ඊගාව කියන්නේ බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්නයි ඔහුට කීවේ. අර තලෙන්තු 5 බාර දීලා ගියේ මෙයාව ටෙස්ට් කරන්න ඇත්තටම. දැන් අපිට මේ කතාව බලද්දී අපිට තේරෙන්නේ මෙයාට තිබ්බ තලෙන්තු 100ක් විතර දීලා යන්න. හැබැයි ඒක දුන්නේ නෑ එකපාරට. 5ක් දීලා බැලුවා කොහොමද මේ වැඩ කරන්නේ කියලා. මම එක සැරයක් මට මතකයි මම 2000 අවුරුද්දේ මම යාඥා කරනවා අර පොල්ලතු පල්ලියේ තියෙන කාලේ මම ওই බදාදා වගේ දවසට निराහාරව ඉඳලා ඇවිල්ලා මම යාඥා කරගෙන ඉන්නවා ස්වාමිනී මට දැන් 300කට වඩා සෙනග මෙතෙන්ට ඕනේ ස්වාමිනී 300කට වඩා සෙනග ඕනේ කියලා මම ගොඩාක් යාඥා කළා. අනේ ආවේ නැහැ. හරිද? 300ක් සෙනග එන්න මේ සෑහෙන කාලයක් ගියා. ඒතර මම 2001 ඉඳලා මම යාඥා කරනවා 300ක් එන්න ඕන සභාවට 300ක් එන්නට ඕනේ මේ පවුල් 300ක් හරිද සමාවෙන්නේ මේ සෙනග 300ක් නෙමෙයි මම ඒ දවස්වල සාමාන්‍ය සෙනග 200ක් විතර කිට්ටුවෙන් හිටියා මේ පවුල් 300ක් මේ සමාජිකත්වයේ ලබන්න ඕන ස්වාමීනි හැබැයි මේ පොල්ලතු හෝල් එකේ 300 පවුල් 300 දාන්න බෑ ඒ කියන්නේ පවුල් 300ක් කියන්නේ සාමාන්‍ය 600කට වඩා පිරිසන්නේ හරිද දාන්නත් බෑ හැබැයි මම ඉල්ලුවා දෙන්න ස්වාමීනි දෙන්න නෑ දෙවියන් වහන්සේවකට දුන්නේ මට මම ඒ වෙලාවේ තනියම හිටියේ සේවයේදී ඉතින් මට බලා ගන්න පුළුවන් පවුල් ටිකක් විතරයි මට දුන්නේ. මම හොගාලා යාඥා කරා. ඉතින් දෙවියන් වහන්සේ බලන්න ඇති මේ මට බාර දුන්නු ඒ පවුල් ටික මම හොඳට බලා ගන්නවද කියලා.
ඉතින් උන්වහන්සේට ස්තුති වෙන්න බයිසිකලයක් තිබුණෙත් නෑ, බස් එකේ ගිහිල්ලා කොහොම හරි ඒ පවුල් ටික බලාගත්තා. ඉතින් ඒක බලාගෙන ඉඳි දෙවියන් වහන්සේ තීරණ අරගන්න තියා මෑට ප්‍රතිපල වැඩි කරලා දෙමු කියලා. රයිට්. ඒක දෙවියන්ගේ වැඩක්. මේ දේව සේවය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වැඩක්. ආමෙන්. මේක ඔයාගේ මගේ ගේම් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සේවයක්. රයිට්. එතකොට එයා අපි ගැන පරීක්ෂා කර කර අපේ අවංකකම බල බල තමයි අපෙන් වැඩ ගන්න පටන් අරගන්නේ. ඉතින් මේ සේවකයාට කියනවා ඔයා සුළු දෙයකට අවංක වුණ නිසා මම ලොකු දෙයක් වලට බාර දෙන්න යනවා. ඉතින් මම දැක්කා ඒ වගේ පරීක්ෂාවල් තුල පොඩි දේ හරි එක ඇදහිලිවන්ත පවුල් හරි මට මතකයි 1996 මේ සේවයට අවතීර්ණ වුණු මුල් කාලේ පවුල් දෙකකට සේවය කළේ. රයිට්. පවුල් දෙකක්. එක පවුලක් හේවාදේවල සිටියා, එක පවුලක් කහටගස් දිගිලේ හිටියා. හරිද? ඉතින් මේ පවුල් දෙක තමයි සතිය විසිට් කරන්න තිබුණේ. ඉතින් ඒ වගේ ආරම්භයේ ඒගොල්ලන්ව ශක්තිමත් කළා. සති දෙකෙන් දෙකට ගිහිල්ලා ඒගොල්ලෝ ඈතන ඉතින් බලලා එනවා, ඒගොල්ලෝ ගැන යාඥා කරනවා. ඉතින් ටෙලිෆෝන් කරන්න ටෙලිෆෝන් තිබුණේ නැහැ ඒ කාලේ. ඉතින් උපරිමේ බැලුවා ඒගොල්ලන්ව. රයිට්. ඒගොල්ලෝ අදටත් හොඳින් ඉන්නවා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඉතින් ඒ අපිට බාර දුන්නු දේ උපරිමේ අපි කරද්දී දෙවියන් වහන්සේ ඊට වඩා දේවල් අපි වෙනුවෙන් කරන්නට යනවා. ඉතින් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා අපි උන්වහන්සේට හරියට ගණන් දීම සම්බන්ධව. ඊට පස්සේ අපි බලමු දැන් දෙකක් දුන්නු කෙනා ගාවට ආවා. තලෙන්ත දෙක ලැබූ තැනැත්තේද ඇවිත් ස්වාමිනී ඔබ මට තලෙන්ත දෙකක් බාර දුන්නේහිය. මෙන්න තවත් තලෙන්ත දෙකක් උපදවා ගතිමි කීවේය. ඉතින් අරයාට 10ක් නෑ, එයාට 4යි. ඉතින් එයාට ලැබුණ 2යිනේ. ඉතින් එයාට පුළුවන්කම මේ විදියට එයාත් එයාගේ වැඩේ කරලා එයා ස්වාමියාට ගණන් දෙනවා. මෙන්න ඔබ වහන්සේ ඔබ දුන්නු තලෙන්ත දෙක, මෙන්න මං ඉපදෙව්ව තලෙන්තු දෙක. හොඳයිනේ. ඉතින් එයාට ස්වාමියා කිව්වා ෂා ඔයා නියම මිනිසයා, මේ ඔයා යහපත් විශ්වාස 16 ඔයා සුවල්ප දෙයකට විශ්වාස වුණා. ඒ නිසා ඔයා බොහෝ දේ කෙරේ අධිපතිකම් කරනවා. ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්න කියලා කිව්වා. ඊට පස්සේ එනවා තුන්වෙනියා. ඇම්බරි එනවා දැන්. කියන්නේ. එක තලෙන්තේ ලැබූ තැනැත්තේද ඇවිත් ස්වාමිනී ඔබ නවපුලතනින් කපා ගන්නා වූ නොයිස්සතනින් රැස් කරන්නා වූ කර්කශ මිනිසෙකු බව දැනගතිමි. එබැවින් මම බයව ගොස් ඔබගේ තලෙන්තය පොළොවේ සංගවා තැබීමි. මෙන්න ඔබ සන්තක දෙයයි කීවේය. ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින් දුෂ්ට වූ අලස උදාසය මා නොවපුලතනින් කපා ගන්න බවත් නොයිස්සතනින් රැස් කර ගන්න බවත් නුඹ දැනගෙන සිටියෙහිද? එසේනම් මාගේ මුදල මිල ගනුදෙනු කරන්නන්ට නුඹ විසින් දිය යුතුව තිබුණේය. එවිට මා ආකල මට අයිති දේ පොලියත් සමග ලබන්නට තිබුණේය. එබැවින් ඔහුගෙන් තලෙන්තේ හැරගෙන තලෙන්ත 10 ඇත්තාට දෙන්න. මක්නිසාද ඇති තැනැත්තාට දෙනු ලබන්නේය. ඔහුට බොහෝ වන්නේය. නමුත් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් පහ කරනු ලබන්නේය. අමුතු වචනයක් නේද මේක? නිකන් අවුල් වගේ මේ වහද්දි නේද? ඉතින් බලන්න මේ එකක් හම්බුණු මිනිස්සයා නිදහසට කරුණු කියන්න පටන් අරගත්තා. මම මේක කියවන විට මගේ හදවතට දැනුණු දේ තමයි මේ මිනිහා දැන් තේරුම් ගත්තනේ අරයා දෙකක් පහක් පහක් දුන්න කෙනා 10ක් උපදවලා තියෙනවා. දෙකක් දුන්න මිනිහා 4ක් උපදවලා තියෙනවා. දැන් මම උපදවලා නැහනේ. දැන් මට මාර චෝදනාවක්නේ වැටෙන්නේ කියලා. මෙයා මොකද කරන්නට ඕනේ? මෙයාට ලොකු පශ්චාත්තාවයක් ඇවිල්ලා අයියෝ මගේ අතින් මාර වරදක්නේ වෙලා තියෙන්නේ කියලා අර ස්වාමියාගේ කකුල් දෙක ගාව වැටිලා අනේ මට සමාවෙන්න මට දැනුයි තේරුනේ මං වැඩ කරේ නැහැ. අනේ මට සමාවෙන්න කියලා මාර විදිහට මේ මිනිස්සයා පශ්චාත්තාවයකට ඇතුල් වෙන්න ඕනනේ. ඒතර මොකක් හරි එක්ස්කියුස් එකක් ලැබෙන්නේ. හැබැයි ඒ වෙනුවට මොනවද මේ මිනිස්සයා කරලා තියෙන්නේ? ස්වාමියාගේ වීක් පොයින්ට් අරගෙන එයාට දොස් පැවරුවා. ඒතර මෙයාගේ අලසකම වහගන්න තමන්ගේ නායකයාගේ වැරදි උඩට ගෙනල්ලා එයාට බයින්ඩ පටන් අරගත්තා. නැත්නම් දොස් පවරන්න පටන් ගත්තා. ඔබ නොඅපදවතනින් කපා ගන්නා වූ අමුතු જાතියේ කමන්න දන කිව්වට පොරක් තමයි ඔයා. හරිද? ඔයා මාර කරකස හරිද? අමුතු જાතියේ කරකස මිනිහෙක් ඔයා අමුතු පොරක්. ඒ නිසා මම ඔයාට හරි බයයි. මම ගිහිල්ලා අරක හංගලා තිබ්බා. ඒකම ගෙනාවා කියලා කිව්වා. බොස් කිව්වා හරි. තමුන් දැනගෙන හිටියනම් මම කරකස මිනිස්සෙක් කියලා. හරිද? තමුන්ට මේක දීලා හම්බ කරන්න තිබ්බනේ. ඇයි තමුන් ඒක කරන්නේ නැත්තේ? මෙහෙ දෙන ඕක කියලා 10ක් තියෙන මිනිහට ඒකක් දීලා අර මිනිහව පාතාලෙට දැම්ම කියලා මේ අන්ධකාරයට දැම්ම කියලා මෙතන ලියලා තියෙනවා. දැන් බලන්න මේ ගණන් දීම සම්බන්ධව අර මිනිහයාගේ මනසේ තිබුණේ නැහැ. රයිට්? මේ මට දුන්නු වගකීම ගැන මම ගණන් දීමක් කළ යුතුව ඉන්න මිනිහෙක්.
හැමෝම කියන්නේ මම ගණන් දීමක් කළ යුතු කෙනෙක්. ආමේන්. ඔබ නිකන් කෙනෙක් නෙමෙයි ඔබ කිතුණුවෙක් නම් මං කියන්නේ ඔබ නිකන් ගැලවීම ලැබලා තියෙන මිනිහෙක් නම් මට අදාළ නැහැ මේ දේශනාවට ඔබ අදාළ නැහැ සමා වෙන්න. එහෙනම් ඔබ නැගිටලා යන්න. හරිද? මේක අහගෙන ඉන්න තැනින් ඔබ ෆෝන් එක ඕෆ් කරන්න දැන්. ඇයි ඔබ ගැලවීම ලැබලා නැත්තම් දැන් මේ දේශනාව ඔබට අදාළ නැහැ. හැබැයි ඔබ ගැලවීම ලැබලා ඉන්න කෙනෙක් නම් ඔබට දෙවියන් වහන්සේ බාර දුන්නු ටැලන්තු තියෙනවා. ඔබට දීලා තියෙන දීමනා තියෙනවා. ඔබට දීලා තියෙන වගකීම් තියෙනවා. ඔබට ඒ වලින් පැත්තකට වෙන්න බෑ. රයිට්? දැන් ඔබ කියන්නේ අනේ මම සේවය කරන්නේ නැත්නම් හොඳ වෙලාවට එක. නෑ ඔබ සේවය කරන්න ඕනේ මං කියන්නේ ඔබ කිතුණුවෙක් නම්. මං එතන ඉන්නේ. සේවය කරන තැන තව ඊට වඩා බැරණු. දැන් මම කතා කරන්නේ සාමාන්‍ය කිතුණු මට්ටමට. ඔබ කිතුණුවෙක් නම් ඔබ යේසුස් වහන්සේගේ ලේට මාංශර පංගුකාරකම ලබන මේ මිනිසෙක් නම් ඔබට ගණන් දීමක් තියෙනවා. ඔබට හිතු මතේ යන්න බෑ. ඔබට හිතු මතේ වැඩ කරන්න බෑ. ඔබ කතා කරන වචන ගැන, ඔබ ක්‍රියා කරන ක්‍රමය ගැන, රයිට්? හැමෝම යේසුස් වහන්සේ කියන මම හිතන්නේ මතේ 12 වෙනි පරිච්ඡේදයේ කියනවා මිනිස්සෙක් ජීවිතේ කතා කරන නිෂ්ඵල වචන ගැන දවසක ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඒකත් ගණන් දෙන්න වෙනවා. මේ ගණන් දීම විවිධ විදිහට තියෙනවා. නිෂ්ඵල වචන ගැනත් ඔයාලට දවසක ගණන් දෙන්න වෙනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ. ඔයා මොනවද කතා කරේ කියලා. ඒ නිසා අපි දකිනවා මේ ටැලන්ට් උපමාවෙන් යේසුස් වහන්සේ විශේෂයෙන් මේක කතා කරන්නේ මතෙව් 25. අපි නිකන් බයිබලයේ මතෙව් පොත විග්‍රහ කරගෙන යන විට අපි පොඩ තේරුම් අරගත්තොත් ඇයි මේ ටැලන්ට් උපමාව කතා කළේ නැත්තේ මුල් හරියේ ඔය කිරිඳි උපමාව ඒ වගේ දේවල් කතා කරන ඔය මතෙව් 12ට 13ට ඇයි මේ ටැලන්ට් උපමාව දාන්නේ නැතුව මේ ටැලන්ට් උපමාව ගෙනල්ලා තියෙන්නේ මතෙව් 25 කන්‍යාවන් 10 දෙනාගේ උපමාවිනුත් පස්සේ කන්‍යාවන් 10 දෙනා ගැනත් කතා කරලා ඒ කියන්නේ යේසුස් වහන්සේගේ ඊම ගැනත් කතා කරලා ඒ ඔක්කොම ඉවර වෙලා ටැලන්ට් උපමාව කියනවා. ඉතින් බයිබලයේ මේවා මොනවාද ස්ථානගත කරලා තියෙන්නේ ඒ පිළිවෙලකට. උන්වහන්සේගේ ඕඩර් එකකට. නිකන් බයිබලයේ නිකන් ලියවන ලියවෙලක් නෙවෙයි දේවානුභාවයෙන් ආවේ. ඒ නිසා ඇයි ටැලන්ට් උපමාව අන්තිමට ගෙනාවේ? මේ ටැලන්ට් උපමාව අන්තිමට ගෙනාවේ මේක ඇවිල්ලා විනිශ්චයක්. මේක ඇවිල්ලා ජජ්මන්ට් එකක්. ඒකයි මේක අන්තිමට ලියලා තියෙන්නේ අලසු නිෂ්ප්‍රයෝජන 16 අන්ධකාරයේ දමාපල්ලා. හැඬීමත් දත් පිටි කෑමත්. ඒ කියන්නේ අපාය ගැන මේ කතා කරන්නේ. මේ විනිශ්චයක් ගැන. දැන් අපි දන්නවා මතෙව් මේ 24 වෙනි පරිච්ඡේදයේ ඉඳලා මේ අනාගත වාක්‍ය කියනවා ලෝක අවසානය ගැන මොනවද වෙන්නේ කියලා ඒ වගේ කාරණා. ඉතින් ඒ අවසානයේට මේ ටැලන්ට් උපමාවත් ගේන්නේ මේක ජජ්මන්ට් එකක් කියනවා. ඒ නිසා ගණන් දීම ජජ්මන්ට් එක දක්වා නැත්නම් විනිශ්චය දක්වා යන දෙයක්. ඒ නිසා අපි දෙවියන් වහන්සේට අපේ කිතුණු ජීවිතය ගැන ගණන් දෙන්න සිදු වෙනවා. ඔබ අවබෝධ කරගන්න. ඒ නිසා හිතු මතේ වැඩ කරන්න එපා. සමහරු පච්ච කොටන් ඉන්නවා ඒ ලෝකේ ටිකක් රස්තියාදුකාරයෝ හිතු මතේ ජීවිතේ කියලා. හරිද? ඉතින් ඔබ ඒ පච්චය කොටාගෙන නැති වුණාට ඔබට හිතු මතේ ජීවත් වෙන්නට බෑ. හේතුව ඔබ ගණන් දෙන්න බැඳිලා ඉන්න කෙනෙක්. කියන්නේ හැමෝම මම දෙවියන් වහන්සේට ගණන් දෙන්න බැඳී සිටින කෙනෙක්. ආමෙන්. රයිට් අපි රෝම 14:12ට යමු. එතන පැහැදිලිව පවුල් තුමා කියනවා. රෝම 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. එහෙයින් අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන් වහන්සේට ගණන් දෙනවා ඇත. වව්. මෙතන කෙලින්ම කියනවා. රයිට්. කෙලින්ම කියනවා අපි එක එක්කෙනා දෙවියන් වහන්සේට තම තමා ගැන ගණන් දෙනවා ඇත. දැන් මෙතන උඩ ඉඳලා අපි බැලුවොත් එහෙම අපි බලමුද 9 වෙනි වගන්තිය ඉඳලා 10 වෙනි වගන්තිය ඉඳලා 10 14 10 ඉඳලා එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චය කරන්නේ මක් නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළු කොට සිතන්නේහිද? මක් නිසාද අපි සියල්ලෝම දෙවියන් වහන්සේගේ විනිශ්චාසනයේ ඉදිරියේහි පෙනී සිටින්නෙමුව. මක් නිසාද? ඊට පස්සේ 12 වෙනි වගන්තියේ කියනවා අප එක එක්කෙනා තම තමා ගැන දෙවියන් වහන්සේට ගණන් දෙනවා ඇත. ඒ කියන්නේ අපිට කවුරුත් පාවලා දෙන්න බෑ. ස්වාමීනි මට අරයා නිසයි මේක උනේ. ස්වාමීනි මට මෙයා නිසයි මේක උනේ. ස්වාමීනි මට අහවලා නිසයි මේ තත්ත්වය උදා වුනේ. මම ඔබ වහන්සේගේ වැඩ කළේ නැත්තේ ඇදහිල්ල අතෑරියේ සේවය අතෑරියේ කියලා අපිට කිසිවෙකු ගැන චෝදනාවක් කරන්න බෑ. එක එක්කෙනා ඔයාට දෙවියන් වහන්සේ ගැන ගණන් දෙන්න වෙනවා. එතන ඉතර ඒ දන් වෙන්නේ වුණා වගේ ස්වාමීනි නෝනා දුන්න හින්දා මම කෑවේ. ඉතින් ඒ වගේ අහනකොට ඇයි ඔයාම කළේ? ස්වාමීනි අර මේ සර්පයාම රැවටුවා ස්වාමීනි කියලා. අර එක එක්කෙනා එයා නිසා මෙයා නිසා කියලා කියන්නේ. එයා නිසා මෙයා නිසා අරයා නිසා කී අර සින්දුවකුත් තියෙන්නේ. ඉතින් ඒක නිසා අරගෙන නිසා එහෙම බෑ. අපේ එක එක්කෙනා දෙවියන් වහන්සේට ගණන් දෙන්න ඕන. උන්වහන්සේ ඇයි ඔයා ඒක කළේ?
අන්න එදාට ස්වාමීනි මෙහෙ යාරයා හින්දානේ මෙහෙම උනේ නෑ. ඇයි ඔයා කලේ? දෙවනස එයත් එක්ක වෙනම බලාගන්න. එයා වණ්ඩ ගහලා එයාගේ ඇයි ඔයා එහෙම කලේ? දෙවනස ඔයාට කතා කරලා ඇයි ඔයා එහෙම කලේ? අන්න එදාට ඔයා නිරුත්තර නොවන පිණිස තව එතෙන්ට ගියේ නැහැනේ. තව ජජ්මන්ට් එකට ගියේ නැහැනේ. තව විශ්වාස කීම උනේ නැහැනේ. දැන් ඔයාට chance එකක් තියෙනවා දෙවියන් වහන්සේ ඉදිරිය ගණන් දෙන්න. ආමෙන්. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ගණන් දෙන්නට බැඳී සිටින බව ඔබට දැන් පැහැදිලිද? අපි එක එක්කෙනා උන්වහන්සේට ගණන් දෙනවා. ඒ වගේම හෙබ්‍රෙව් 4:13 අපි තාමත් ඉන්නේ දෙවියන් වහන්සේට ගණන් දෙන්න ඕන කියන ස්ථානය තුල. ඊට පස්සේ අපි සභා පාලනය ගැන කතා කරන්නට යනවා. අපි බලමු හෙබ්‍රෙව් 4:13 එතනත් කියනවා. දැන් බයිබල් පද කීපයක් කියනවා නම් එකම දේ ඒ කියන්නේ දෙවියන් වහන්සේක ස්ථිර කරලා තියෙනවා කියන එකයි. හෙබ්‍රෙව් 4:13 උන්වහන්සේ ඉදිරියේහි ප්‍රකාශන වූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියේහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ. දැන් මිනිස්සු මොන දේවල් කළත් බයිබලයේ ඉතාමත්ම පැහැදිලිව කියනවා මොන හොර වැඩක් කළත් හරිද? කාටවත් දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ කියලා මොන සැඟවෙලා ගේම් එකක් ප්ලේ කරත් හරිද? දන්නවද දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ වැහිලා නැහැ. කවුරු හරි දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ මොකක් හරි වහන්න යනවා නම් ඔයා කරන්නේ අර පූසා කරපු දේ. මට ගන්න තියෙන උදාහරණය එච්චරයි. හරිද? නේද? අපි දන්නන්නේ පූසා දේවල් ටික දාලා පුස් 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 ගාලා දැම්මා මෑන් මාරු වුණා. ඉතින් මූ හිතන්නේ කවුරුත් දන්නේ නැහැ. වාව් ගාලා අත්තක් උඩට වෙලා සින්දුවක් කියාගෙන මූට ඤාව් ඤාව් ගා ඉන්න පුළුවන්. ගෙදර මිනිස්සුන්ට ගඳ එනකොට කොමේ වල් පූසා කියලා ඌව තමයි හොයන්නේ. දෙවියන් වහන්සේ ඉදිරියේ කරුණු හංගනවා කියන්නේ හරියට පූසා ඒවා හැංගුවා වගේ. පූසාගේ අර වටිනා වස්තුව හැංගුවා වගේ තමයි වෙන්නේ. මොකද දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ වැස්මක් නැත. ඔක්කොම නිරාවරණය වෙලා තියෙනවා. ඒ හින්දා කියන්නේ අපෙන් ගණන් ගන්නේ උන්වහන්සේ. ඒ හින්දා අපිට කියන්න බෑ ස්වාමීනි මම නෙවෙයි. දෙවියන් වහන්සේ කියන්නේ නෑ. ඔයා වැඩේ කරලා ඔයා කකුලෙන් වහලා ඔයා දැන් අත්තක් උඩට වෙලා ඉන්නවා මම ඔක්කොම බලාගෙන හිටියේ කියලා පූසාට කියයි. පූසා කිව්වනම් එහෙම. ඒ වගේදී මිනිසුරත් කියයි. උන්වහන්සේ කිව්වේ නතානියල්ට ඔයා මෙතෙන්ට ඉස්සර වෙලා ඔය අත්තික්ක ගහ යට ඉඳගෙන ඉද්දී මම ඔයාව දැක්කා. නතානියල් හොල්මන් වුණා. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ දෙවියන් වහන්සේ, ඔබ ඊශ්‍රායල්ගේ ශුද්ධ තැනන් වහන්සේ කියලා ඇදගෙන වැටුණා. ඇයි කොහොමද එහෙම දකින්නේ කියලා. කොහොමද එතන දකින්නේ? අනේ නිසා අපි එනවතත් අවසාන කොටස කියන්න. උන්වහන්සේගේ ඇස් ඉදිරියේහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ. අපෙන් ගණන් ගන්නේ උන්වහන්සේ. අන්න ඒ නිසා අපෙන් ගණන් ගන්නේ උන්වහන්සේ. උන්වහන්සේද මහන්නේ නේද? ආදම් ගාවට ඇවිල්ලා ඇහුවා මොකද්ද ඔයා මේ කරපු දේ? උන්වහන්සේ මේ කවුද කායින් ගාවට ඇවිල්ලා ඇහුවා කොයාගේ සහෝදරයා? කොයාගේ සහෝදරයා? ඇයි කොයාගේ සහෝදරයා? ඉතින් මේ කායින් ඉඳන් කියනවා මම බොඩිගාඩ් හලෝ නේද? දෙවියන් වහන්සේ ලොකු පාටයක් දන්න මම කවුද? මේ ගැන අහන්න. දෙවියන් වහන්සේ කිව්වා නෑ. ඔයා වගුරු පුල්ලේ භූමියෙන් මට කතා කරනවා. ආබෙල්ගේ ලේ පොළවේ ඉඳලා කෑ ගහනවා කයින් මාව මැරුවා කියලා. ආබෙල් මේ සමහර කායින් වැඩේ ෂේප් කරගන්න බැලුවා. මම දන්නේ නැහැ කවුරු ගැන දහන්නේ? කවුද? ආබෙල් නෑ දන්නේ කාලෙකින් දැක්කේ නැහැ. එහෙමද? දෙවියන් වහන්සේ කියනවා ඔයාගේ සහෝදරගේ ලේ කෑ ගහනවනේ. දැන් මොකද කියන්නේ? ඇයි ඔය එහෙම කරේ? දෙවියන් වහන්සේ ආව ගණන් බේර ගන්න, දෙවියන් වහන්සේ ආව ගණන් අහන්න. ඇයි ඔය මෙහෙම කළේ? ඒක උඩ ෂේප් වෙන්න බැලුවා. දෙවියන් වහන්සේ නෑ. ඔය ලේ වගුරලා ඉන්නේ. ඒ සහෝදරයාගේ රුධිරේ කෑ ගහනවා. ඔයා ඒක කරා කියලා. ලේ සාක්ෂි දරුවා දෙවචනේ කියනවා. ඒ නිසා සෙනෙහවන්තය අපෙන් ගණන් අහන්නේ දෙවියන් වහන්සේ. අපිට මිනිස්සු ඉස්සරහා ඕන ගේම් එකක් ප්ලේ කරලා ෂේප් වෙන්න පුළුවන්.
හැබැයි දෙවියන් වහන්සේ අපෙන් ගණන් අසන දවසට හරි ගැටලුවක් වෙන්නට යනවා. අන්න ඒ නිසා දෙවියන් වහන්සේ අපිට අද උගන්වනවා. ආමේන්. රයිට්. අපි එයාට මූණ දෙන්න සුදුසු වර්ධ සාක්ෂියක් ඇතුව ජීවත් වෙන්නට ඕනේ. කාට මූණ දෙන්නද? දෙවියන් වහන්සේට මූණ දෙන්න. නැත්නම් හැංගෙන්නේ නැහැ, හැංගුණාට බෑනේ. එයා දකින්නවනේ වැස්මක් නැහැනේ. ඉතින් උන්වහන්සේ ඉදිරියේ ඉන්න පුළුවන්ද? නියමයි එහෙනම්. යෝහන් තුමා කියනවා 3 වෙනි යෝහන් පොතේ සහෝදරනි අපේ හෘද සාක්ෂිය අපට දොස් පවරන්නේ නැත්නම් අපේ උන්වහන්සේ ඉදිරියේ ඉන්න නිර්භීතකමක් තියෙනවා. ආමේන්. වව් නියමයි. නියමයි. එහෙම නැත්නම් අර තලෙන්ත උපමාවේ මෑන් වගේ අර 3 වෙනියා වගේ බොස්ගේ වැරදි ටික තමයි කීගේ ඉන්න වෙන්නේ. ඔයා මෙහෙම වරක් ඔයා මෙහෙම හරි සෞතු මිනිහා. ඔයා කරකස විදියා. ඒක හින්දා මම ඔයා දුන්න එක රකගෙන ඉන්න මෙන්න තියාගන්න කියලා කිව්වා. ඉතින් එයාගේ නිදහසට කරුණු ඒ ස්වාමියා පිළිගත්තේ නැහැ. ඒ ගණන් දීම වැරදි ගණන් දීමක්. ඉතින් එයා දඬුවම ලැබුවා. ඒ නිසා අපි හැමෝම දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දෙන්න ඕන බව මේ කරුණු කාරණා තුලින් ඔබට දැන් පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. රයිට්. දැන් මගේ දෙවෙනි කාරණාවට කාලය යන නිසා අපි ඉක්මනින් යමු. ඒ තමයි තමන්ගේ නායකයාට ගණන් දෙන්නට ඕනේ. දැන් මම කතා කරන්නේ මම නායකයෙක් ඉඳලා මගේ වාසියට නෙවෙයි. දැන් කවුරු හිතන්න පුළුවන් පාස්ටර් ඕක දෙසන්නේ. හරිද? ඕක දේශනා කරන්නේ. දැන් ඔයා නායකයෙක්නේ. ඒක ඔයාගේ වාසියට නේද ඕක කියලා. දැන් මගේ වාසියට කියනවා කියලා එකක් නැහැ. මොකද මේක නායකයාට ගණන් දීම. මේක අපේ සභාවේ මිනිහෙක් වෙන්න පුළුවන්, පිට සභාවක මිනිහෙක් වෙන්න පුළුවන්. රයිට්? එයා අහලා එයාගේ නායකයාට ගණන් දෙන්නට. දැන් මට ගණන් දෙන්න මිනිස්සු මට ගණන් දෙන්නට ඕනේ. වෙන නායකයෙක් යටතේ ඔබ ඉන්නවා නම් ඔබ ඒ නායකයාට ගණන් දෙන්න ඕනේ. මොකද මේ බයිබලයේ ඉගැන්වීමයි. ඉතින් මම නායකයෙක් වුණා කියලා මේක මම උගන්වන්න නැතුව ඉන්නද එතකොට? අප්පෝ මං ගැනනේ ඔය. ඉතින් මං ගැන මම කියා ගන්න ඕනද කියලා ඒක මම මරණාධාර සමිතියේ සභාපති නම් මට ඒක නොකර ඉන්න පුළුවන්. රයිට්? හැබැයි මම දෙවියන් වහන්සේගේ සේවකයෙක් ඉඳලා නායකයාට ගණන් දීම ගැනත් මම නායකයෙක් හැටියට අනිත් අඩු ගන්නන්න ඕනේ. ඒ විතර වෙන නායකයෙක් ගෙන්නලා හරි එක කරන්නට ඕනේ. ඉතින් ඒක කරන්න බැරි නිසා මේ අවස්ථාවේ මමම උගන්වනවා. එතකොට දැන් මගේ වාසියට මම නායකයෙක් නිසා මම ඔබට ගණන් දෙන්න කියලා මොකක් හරි කවුරු හිතන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොකක් හරි යටත් විජිතයක් ඇති කරන්නද කියලා. නෑ එහෙම එකක් නෑ. බයිබලයේ තියෙන දේ තමයි මම ඔබ සමග කතා කරන්නේ. ඒ නිසා මේක මගේ වාසියට කතා කරන දෙයක් කියලා මොකක් හරි මානසික තත්ත්වයක් ඔබට ආවොත් ඒක යක්ෂණික මානසික තත්ත්වයක් බවත් මතක තියාගන්න. මේක ඇවිල්ලා මටත් නායකයෙක් ඉන්නවා. රයිට්? මමත් මේ ස්ථානයේ ඉන්න කෙනෙක්. රයිට්? මට ඉන්න නායකයට මමත් ගණන් දෙනවා. මම මුණ ගැසෙනවා. ගිහිල්ලා මම මගේ ජීවිතය ගැන කතා කරනවා, සේවය ගැන කතා කරනවා, මම එතන යාඥාවක් ලබා ගන්නවා. මං නායකයෙකුට ගණන් දෙන්න කෙනෙක්. දැන් මම ඒක නොකර ඔබට දේශනා කරනවා නම් ඒ කියන්නේ මගේ දේශනාව නිෂ්ඵලයි. වැඩක් නැහැ. මොකද මම කරන්නේ නැහනේ. නේද? හැබැයි මම මේක කරනවා. ඒ නිසා මට නිර්භීතවම ඔබ සමග කතා කරන්න පුළුවන්, මේක උගන්වන්න පුළුවන්. මොකද මම ගණන් දෙන කෙනෙක් නිසා. රයිට්? ඒ නිසා ස්වාමීන් වහන්සේ ඉදිරියේත් මම ඒ දේ කරගෙන යනවා. ඒ වගේම මගේ නායකයා ඉදිරියේත් මම ඒ දේ කරගෙන යනවා. ඒ නිසා මට මේක උගන්වන්න කිසිම පැකිලීමකට හේතුවක් නැහැ. නිර්භීතව මට කතා කරන්න පුළුවන්. කිසිම පැකිලෙන්න දෙයක් නැහැ. මොකද මම ඒ දේ කරන නිසා. ඒකෙන් මම ධර්මිෂ්ඨයෙක් කියන එක නෙමෙයි ඔබට කතා කරන්නේ. හැබැයි මම වචනෙට කීකරු වෙන කෙනෙක්. රයිට්. තමගේ නායකයාට ගණන් දීම. අපි බයිබල් වචනයක් එක බලමු. හීබ්‍රෙව් 13:7. දැන් දෙවියන් වහන්සේට ගණන් දීම ගැන ඕන වෙලාවක අහගෙන ඉන්න පුළුවන්. මේ නායකයාට ගණන් දීම සම්බන්ධව කතා කරනකොට පොඩ්ඩක් නිකන් කන් ඇතුළට කට්ටක් යනවා වගේ දැනෙන්නත් පුළුවන්. හරිද? එසේ නොවේවා. කන් ඇත්තෝ අසත්පා කියලා මට කියන්න බෑ. ඒක යේසුස් වහන්සේ කිව්වේ. මට කියන්න දෙන්නේ හැම එකෙක්ම අහන්න, හැම මිනිසෙක්ම අහන්න තේරුම් ගන්න කියලා. හේබ්‍රෙව් 13:17. නුඹලාගේ ප්‍රධානියෝ ගණන් දෙන්න සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැක බලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින් සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත් වෙන්න. දැන් හේබ්‍රෙව් පොත ලියපු කෙනෙක් ගැන බයිබලයේ සාමාන්‍යයෙන් ඉතිහාසය ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම උගන්වන්නේ ආත්මයන් වහන්සේ කතා කරනවා කියලා. සාමාන්‍ය මනසක් තියෙනවා විශ්වාසය තියෙනවා පාවුල් තුමා මේක ලියන්නේ නැති කියලා. හැබැයි නිශ්චිතව කතෘවරේ හේබ්‍රෙව් පොතට නැහැ. ඒ නිසා මටත් එහෙම තමයි උගන්වන්න තියෙන්නේ. ඉතින් ආත්මයන් වහන්සේ අපිට කතා කරන දෙයක් මොකද දේවානුභාවයෙන් ලියවිල්ල අපිට දීලා තියෙන බව අපි පිළිගන්න නිසා හේබ්‍රෙව් 13:17 කියනවා ඔයාගේ නායකයා ඔයා ගැන බලාගෙන ඉන්නවා, ඔයා ගැන ගණන් දෙන්න දෙවියන් වහන්සේට. අන්න ඒ නිසා ඔයාගේ නායකයා ඔයා ගැන ප්‍රීතියෙන් ඉන්නට ඕනේ. එහෙම නැතුව ඔයා ගැන නායකයා සුසුම් ලනවා නම් ඒක නායකයට අලාභයක් නැත. ඒක ඔයාට අලාභයක් කියලා කතා කරනවා. දැන් මේක මම මට අදාළ කරගන්නම්කෝ. දැන් මගේ නායකයා හරිද? මගේ ගැන සුසුම් ලනවා නම් අයියෝ අර පාස්ටර් මංගල නැත්නම් මංගල කොල්ලා හරිද? මොකා හරි කියලා හරිද? මේ එක කියන එක අහන්නේ නැහැ.
හරිද? මේ මිනිහා මේ සේවය හරියට කරන්නේ නැහැ කියලා එයා මගේ ගැන අවුලකින් ඉන්නවා නම් ඒක මගේ නායකයාට අලාභයක් නෑ. ඒක මට අලාභයි. මොකද මම බ්ලෙසින් එක ගන්න නායකයාගේ. දැන් කවුරු හරි අපිට කිසි නායකයෙක් ඕනේ නෑ. දෙවියන් වහන්සේ ඉන්නවා කියලා. එතකොට මේ බයිබලේ නායකත්වය ගැන ලියලා තියෙන කොටස් ඔබේ බයිබලෙන් හිමීට බ්ලේඩ් එකක් අරගෙන කපලා අයින් කරන්න. නැත්තම් ටිපෙක්ස් එකක් අරගෙන ඔක්කොම සුදු කරලා දාන්න. නේ? මොකද නායකයා ගැන ලියලා තියෙන කොටස අයින් කරන්න ඕනනේ. දෙවියන් වහන්සේ තමයි මගේ නායකයා. ප්‍රයිස් ද ලෝඩ්. නියමයි. හරිද? එතකොට අර මේ සභාවේ නායකයාට ගණන් දීම ගැන බයිබලයේම තියෙනවනේ. ඒතර ඒ කොටස් ටික ඔබේ බයිබලෙන් අයින් කරන්න වෙනවා. මොකද යමෙකුට නායකයා සමග ගැටලුවක් ඇති වෙනවා නම් ඒක වහාම විසඳ ගන්නට ඕනේ. දන්නවද? මොකද දන්නවද? ඒක තමයි දෙවියන් වහන්සේගේ සිස්ටම් එක. දෙවියන් වහන්සේගේ ක්‍රමය. නායකත්වයට ගණන් දීම සම්බන්ධව. දැන් මට මගේ නායකයෙක් එක්ක මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් මම වහාම ගිහලා මම නායකයෙක් එක්ක කතා කරනවා. කතා කරලා ඉවරලා කියන පාස්ටර් මට මේ අහවල් තැන මේ තේරෙන්නේ නැහැ මට ඒක අවුලක්. රයිට් මොකක් හරි යාගේ දේශනාවක් ගැන ටීචින් එකක් ගැන වෙන්න පුළුවන් මොකක් හරි මට කියපු දෙයක් වෙන්න පුළුවන් තීරණයක් වෙන්න පුළුවන් මම අහනවා ගිහිල්ලා හැමදාම හම්බෙන්නේ නැහැ මාසෙකට දෙකකට විතර තරයක් ගිහලා අහනවා මේතන මට තේරෙන්නේ නැහැ මට මේක පොඩ අවුල් ඊට පස්සේ නායකයෙක් තේරුම් කරලා දෙනවා ඊට පස්සේ මම පැහැදිලි කරගෙන යාඥා කරගෙන එනවා ඉතින් ඒක මට ආශිර්වාදයක් කියලා මම දන්න නිසා ඉතින් ඒ නිසා අපි බයිබලයේ යමක් මොන හරි එකක් දන්න මිනිසුනේ ඉතින් අපි දන්නවා නායකයා තුලින් තමයි ආශිර්වාදේ නිදහස් වෙන්නේ අපි දන්න පරණ ගිවිසුමේ ඉඳලා මේක එහෙමයි. රයිට්? ආබ්‍රහම්ට ඇවිල්ලා මෙල්කිසෙදෙක් බ්ලෙස් කරනවා. එතනින් පටන් ගන්න මේක. මේක හීබ්‍රු පොතේ කියනවා අර දසෙන් කොටස ලබන්න වටින ලෙවි ආබ්‍රහම්ට මෙල්කිසෙදෙක් හම්බෙන විට ලෙවි ආබ්‍රහම්ගේ කටියේ සිටියා. ඒ කියන්නේ ලෙවි ඉපදිලා නැහැ තාම. හැබැයි ආබ්‍රහම් ඒ කියන්නේ ගෞරවය ලබන්න සුදුස්සා ආබ්‍රහම් තුල ඉන්න කාලේ ආබ්‍රහම් බ්ලෙසින් ඉල්ල ගන්නවා නැත්නම් ආශිර්වාද ඉල්ල ගන්නවා මෙල්කිසෙදෙක් කියන උත්තම පූජකයාගෙන් රජතුමාගෙන් රයිට් දැන් ඔහුව ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කරනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා මෙල්කිසෙදෙක් කිසිම පරම්පරාවක් නැහැ ඔහුගේ පියෙක් ගැන කතා කරන්නේ නැහැ හැබැයි මෙල්කිසෙදෙක් ඇවිල්ලා ආබ්‍රහම බ්ලෙස් කරනවා එතකොට අපි දකිනවා නායකත්වයේ ආශිර්වාදයක් ආබ්‍රහම්ට නිදහස් වෙනවා ආබ්‍රහම් සඵල වෙනවා. ඒ වගේ අපි දකිනවා පරණ ගිවිසුමේ ඉඳලා රජවරු පවා පත් කරන්න පූජකයා ගිහිල්ලා නැත්නම් අනාගත වක්තෘව ගිහිල්ලා තෙල් කුලාව ආලේප කරන්නට ඕන. දාවිත්ව පවා දාවිත් කියන්නේ ඊශ්‍රායලේ ප්‍රබල රජෙක්. ඉතින් සාමුවෙල් ගිහිල්ලා මේවා ආලේප කරන්න ඕන වුණා. දෙවියන් වහන්සේ පොළවේදී උන්වහන්සේගේ ක්‍රමය තමයි නායකයා කරන කොටගෙන ඊගාව කෙනාව ආලේප කරන එක. දැන් බලන්න සාවුල් වැරදි වැඩ කරලා නායකයාගේ හිත කැඩුනා. ඊට පස්සේ සාවුල් තුල තිබෙන ආලේපය අයින් වෙලා ගියා. ඔබට පැහැදිලිද? ඒක දාවිත් වෙතට ඇතුල් වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ හෙබ්‍රේය 13:17 ඒකයි කියන්නේ ඔය නායකයාට දුකක් ඇති වෙන්න වැඩ කරන්න එපා. එතකොට ඒක ඔයාට අලාභයක්. දැන් මේක මේ සමහර අයට තේරෙන්නේ නැහැ. ඒක මම දන්නේ ඒකට හේතුව. ඉතින් ඒක තේරුම් අරගත්තොත් දන්නවද ඒක ඔබට ලොකු ආශිර්වාදයක්. දැන් මම පොඩි කාරණා කීපයක් කියලා අවසන් කරන්න මේ ගැන ඔබ අවදිමත් වෙන්නට ඕන. ඒතර මොන වගේ දේවල් ගැනද තමන් නායකයාට ගණන් දෙන්නට ඕන. හරිද මම කරුණු 6ක් විතර ඔබට කියන්නම්. තව කරුණු තියෙනවා කරුණු 12ක් විතර තියෙනවා. ඒක වෙනම කාරණා ටික විස්තරාත්මකව කරන්නට ඕන. ඉතින් කරුණු 6ක් විතර කරන්නම් කියන්නම් මේ විශේෂම කාරණා කීපයක්. ඔබ නායකයාට ගණන් දී යුතු පැතිකඩවල මොනවද ඔබේ ජීවිතේ? පළවෙනි එක තමයි ඔබයි දෙවියන් වහන්සේ අතර දෙන සම්බන්ධතාවය ගැන ඔබ නායකයා සමග ගණන් දෙන්නට අවශ්‍යයි. දේව සම්බන්ධතාවයේ සම්බන්ධව රයිට්? කියන්නේ ඔබේ ආත්මික ජීවිතයේ සම්බන්ධව ඔබේ නායකයා මුණ ගිහිලා ඔයාට ආත්මික ජීවිතේ ගැටලු තියෙනවා නම් ඔයාට නොතේරෙන තැන් තියෙනවා නම් යාඥාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඇදහිලි සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් ඒක ඔබට යාඥා කරගන්න බැරි අලසකමක් අමාරුකමක් තියෙනවා නම් ඔබේ නායකයා තුලින් ආලේපයේ මුදාහර ගන්න ඕනේ ඔබේ ජීවිතේට. එතකොට ඔබට ආත්මික පිපිදීමක් පැමිණෙන්නට යනවා. මොකද නායකයා ගාව ඒකට විසඳුම දෙවියන් වහන්සේ තියලා තියෙනවා. ඒ නිසා ආත්මික ජීවිතේ නැත්නම් දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය ගැන ඔබ නායකයාත් එක්ක ගණන් දීමක් කරන්නට ඕනේ. දෙවෙනි එක ඔබගේ පවුලේ සම්බන්ධය. ඒ කියන්නේ බිරිඳ සහ දරුවන් සම්බන්ධව. රයිට්? එතකොට මෙතන කතා කරන පවුලගේ ස්වාමි පුරුෂයා ගැන රයිට් ඔබ ගණන් දීමක් කරන්න ඕනේ ඔබේ නායකයාත් එක්ක කොහොමද ඒ සම්බන්ධතාවයන් ඒ වාතාවරණයන් සම්බන්ධව. දැන් සමහර අය ඔතන තියෙන වැඩක් තමයි සමහර මහත්තුරු නෝනලාට සද්ද දානවා සමහර නෝනලා මහත්තුරුන්ට සද්ද දානවා මේ පාස්ටර්ට තමුසේ ගිහිල්ලා කිව්වොත් මම තමුසේව දාලා යනවා.
ඉතින් කොහොමද ගණන් දෙන්නේ? ඒතර කොහොම බයිබලෙට කී කරුවෙන්නේ? පාස්ටර්ට කිව්වොත් එහෙම බලාගෙනයි. ඔය කියන දේවල් පිට මිනිසුන්ට කියලා කියනවා. හරිද? ඔව් ඇත්ත. පිට මිනිසුන්ට කියන්න එපා. ඒක වැරදි. හැබැයි බයිබලයේ තියෙනවා තමගේ නායකයාට ගණන් දෙන්න නැත ඔක විසඳෙන්නේ නැහැ. ඒතර ඔබේ දරුවන් ගැන, ඔබේ බිරිඳ ගැන, ඔබේ ස්වාමි පුරුෂයා ගැන ඔබේ නායකයාට ගණන් දීමක් කරන්නට ඕනේ. රයිට්? ඒ දේ නැත්නම් ඔයාගේ දරුවෝ වැරදි කරනවා. ඔයා අම්මා නැත්නම් තාත්තා. ඔයාට කවුරු හරි කියනවා මේ වගේ දරුවෝ මෙහෙම කරනවාද? ඔයා පොඩක් ඊට පාස්ටර් කියලා මේක අවවාදයක් කරලා මේ මොනක ආපෝ බෑ යාට කියන්න යන්න බෑ ඔය පව්වා. ඔබ බ්ලොක් කරනවා නම් ඔබ එතනින් හැරේක යන්නේ නැත්නම් දන්නද ඒක නිදහස් වීමේ ආලේපයක් එතෙන්ට එන්නේ නැහැ. මතක තියාගන්න. ඒක දෙවියන් වහන්සේගේ සිස්ටම් එක ඒකයි. මේ ගණන් දීම ඇතුලේ ආලේපයන් නිදහස් වෙනවා. කී දෙනෙක් ආමෙන් කියන්නේ යනවද? ඔබ දන්න තමයි කල්ලුද ඉගෙන ගන්න. හරිද? මේ ගණන් දෙන්නේ ඒකට. මොකද නායකයා සමග ගණන් දීමක් කරන විට ආත්මීක මැදහත්කාරකමක් ඒ ප්‍රශ්නෙට පැමිණෙනවා. දැන් ඒකයි ගොඩක් මිනිස්සු අපිව හම්බ වෙලා ඇවිල්ලා යාගේ ප්‍රශ්න කියලා යාඥා කරගත්තට පස්සේ ප්‍රශ්න විසඳිලා නැද්ද? ඔබට ඒක අත්දැකීමක් නැද්ද? නේ දේවල් ගැන කතා බහ කරලා යාඥා කරගත්තට පස්සේ ප්‍රශ්න විසඳිලා නැද්ද? විසඳිලා තියෙනවා. ඒකට හේතුව මගේ හොඳකමක් නෙවෙයි. රයිට්? නායකත්වයේ ආලේපේ එයයි. දැන් මෙතන මම නැතුව වෙන කවුරු හිටියත් රයිට් ඒ නායකයාට ගණන් දෙන්නට ඕනේ. දැන් මේ මෙතන මේ කතා කරන්නේ මේ මගේ ගැන නෙවෙයි. මේ මංගල කියන පුද්ගලයා ගැන නෙමෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ දෙවියන් වහන්සේ පත් කරා වූ නායකත්වය සම්බන්ධවයි. ආමෙන්. දැනස පත් කර නායකත්වයේ සම්බන්ධයි. ඒ පත් වීම එන්නේ කාගෙන්ද? දැනවසේගේ. ඒ නිසා මෙතන මගේ නම ලියලා නැහැ. මෙතන කියන්නේ වාගේ නායකයාට ගණන් දෙන්න කියලා. රයිට්? ඒ නිසා තමන්ගේ ආත්මික ජීවිතය නැත්නම් දෙවනස සමග සම්බන්ධතාවය. ඊට පස්සේ අංක දෙක පෞල් ජීවිතේ. දරුවන් හා ස්වයං පුරුෂයා භාර්යාව අතර තියෙන එකමුතුකම සතුටද ප්‍රීතියද සමාදානයද අවුල්ද පෞල්ද හැම දෙයක් ගැනම නායකයසම කතා කරන්න ඕන. සමහරු මෙහිදී සිද්ධ වෙන දෙයක් තමයි මේ මදුරුවා බෙරා දමා මොකද? ඔට්ටුවා ගිල ගන්න. ඒක එළියට ගන්න බෑ. ඒක ඔට්ටුවනේ. ඌ මෙතනින් එන්නේ නැහැ. මදුරුවා ගිල්ලම් බස් ගාලා එනවා එළියට. එහෙම නේද? දැන් මට මේ ළඟදිත් එක තැනකට ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරනකොට ගාලා සිංගාලා ගියා ඇතුළට. ගාලා හරි අමාරුයි. ඒ කියන්නේ ගිය එක ෆුල් ස්පීඩ් ආව පැයට කිලෝමීටර් 120ක විතර වේගෙන් ආව. ආපු වේගෙට මෙතෙන්ටම ගියා. ටිකක් මෙහෙම කළා ගාලා තමයි බුස් ගාලා එළියට ගියා ඊට පස්සේ. මදුරුවා ගන්න පුළුවන්. කොමාරි ගන්න පුළුවන්. හැබැයි ඔටුවා ගන්න බෑ. ඉතින් එහෙම පරිසි ගණන් දීමකට යන්න එපා. මෙතන පරිසි ගණන් දීමක් නෙවෙයි වෙන්නට ඕනේ. මෙතන වෙන්නට ඕනේ කිතුණු ගණන් දීමක්. කියන්න මම පරිසි ගණන් දීමකට නෙවෙයි කිතුණු ගණන් දීමකට ඇතුල් වෙනවා. ආමෙන් කියමු හැමෝම. පරිසි ගණන් දීම මොකද්ද? මදුරුවා බේරලා ඔටුවා ගිල ගන්න එක. ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය තුන්වෙනි කාරණා සෞඛ්‍ය සම්බන්ධව. ඒ කියන්නේ මෙහිදී ඔබේ අසනීපද නේද මොන හරි ඔබට සෞඛ්‍ය සම්බන්ධ ඒ කියන්නේ ශාරීරික ගැටලු ප්‍රශ්න තියෙනවා නම් නේද කිසි ප්‍රශ්නයක් නැහැ එන්න ඔබට ඒ ගැන කතා කරන්න පුළුවන් ඔබට යාඥා කරන්න පුළුවන් රයිට් ඒ සම්බන්ධව ටික වැඩිපුරම කියලා දෙන්නත් පුළුවන් එහෙමත් පොඩි දැනුමකුත් තියෙනවා රයිට් ඒ නිසා සෞඛ්‍ය සම්බන්ධව ගණන් දෙන්නට ඔබගේ නිරෝගීකම සම්බන්ධව රයිට් ඒ වගේම තමයි ඔබගේ ආර්ථිකය ගැන ආර්ථිකය සම්බන්ධව ගණන් දීමක් සිදු කරන්නට ඕන. කොහොමද මේ දවස්වල ආර්ථික කටයුතු? ඒවල ප්‍රශ්නද ගැටලුද? ඔබට යාඥා අවශ්‍යතා තියෙනවද? ඒ ගැන යාඥා කරගන්න ඕනද? එහෙම නැත්නම් ඔබට මේ ආර්ථිකය මෙහෙම ගන්න නැත්නම් ඔබට මුදල් අතට තියෙනවා. ඒක වීදම් කරන සිස්ටම් එක පිළිවෙල තේරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තැන්වලදී මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. හැබැයි දෙවියන් වහන්සේගේ ආලේපය මෙතනදී තියෙනවා. ඒ වෙනුවෙන් මුදා හරින්න. ආමෙන්. ආමෙන්. ඉතින් ඒ නිසා ඒ කටයුතු ගැන ඔබ ගණන් දෙන්නට ඕන. ඒ වගේම අංක 5 හැටියට මම මෙතන ඉදිරිපත් කරන ඔබට සිතවිලි පාලනය. ඔබේ සිත කොහොමද? දැන් ඔබට මේ දවස්වල වැරදි දේවල් ඔබේ මනසට නිතර එනවා නම් ඔබ ෆුල් try කරනවා මේවා ජය ගන්න. නේද? ඔළුවට ගහ ගන්න පුළුවන්. මගේ ඔළුවේ මේක ඵලයන්. හරිද? වැරදි සහගත සිතවිලි එක්ක ඔබ ගනුදෙනු කරනවා නම් ඒ වලින් නිදහස් වෙන්නට බැරුව. අනිවාර්යෙන් ඔබ මේ ගැන නායකයා සමග බෙදා ගන්නට ඕනේ. මගේ එක හරි ඔබේ නායකයා සමග.
ඔබ වෙන සභාවක කෙනෙක් මේක බලනවා නම් මට කියන්න එන්න එපා. මම පිට සභාවලට මට ඒක එකග වෙන්න බෑ. ඔබ ඔබේ නායකයට ගිහලා ඒක ගැන ගණන් දෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඔබේ මනසට වැරදි දේවල් ඔය සමහර වෙලාවට කියනවා මට එක එක සිතිවිලි එනවා පාස්ටර් හරි අමාරුයි මේ සිතිවිලි පාලනය කරගන්න වැරදි දේවල් ඔළුවට එනවා මට යාඥා කරන්න. ඉතින් ඇත්තටම ගොඩක් මේගොල්ලන් කතා කරලා යාඥා කරගන්න ඊට මම දකින්නවා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය වුන් අත ගන්නවා සමහරව ඇදගෙන වැටෙනවා. ඒ මානසික වාතාවරණයන් වෙනස් වෙනවා. ආමේන්. ඔබ දන්නවද අපේ මොලේ ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවල් සිදු වෙනවා. රයිට්? අපේ මානසික තත්වය වෙනස් වෙන්නේ අපේ මොලේ ඇතුලේ තිබෙනා වූ රසායනික ප්‍රතික්‍රියාවල් වෙනස් වෙන විදිහට. මෙවට හෝමෝන විශාල වශයෙන් බලපානවා. විශාල වශයෙන්. දැන් මම මේකේ පොඩි සිද්ධියක් ඔබට කියන්නම්. ඔය ගෑනු ළමයෙක් පිරි ළමයෙක් අවුරුදු 14 15 වගේ වයසට එද්දී ගෑනු ළමයි නා වැඩි වෙපත් වෙනවා. පිරිමි ළමයිගේ උගුරු දණ්ඩ පොඩ්ඩක් දික් වෙලා නිකන් ලස්සන සියුම් කටහඬක් තිබ්බේකොල්ල අම්මා කොහමද කියලා කතා කරන්න පටන් අර ගන්නවා නේද? ඒ කාලෙට එද්දී ඔවුන්ගේ ඇඟවල වල හෝමෝන ඇක්ටිව් වෙනවා. චූටි කාලේ ජංගි කොටේ නැතුව ගේ වටේ දුවපු කොල්ලා දැන් ඇඳුම් මාරු කරගන්න දොර වහ ගන්නවා. හරිද? මේ ඇයි ඒ ඔවුන්ගේ හෝමෝන සිස්ටම් එක දැන් වෙනස් වෙලා. ඉතින් දෙමාපියෝ ඔවුන්ට දොස් කියන්න එපා. දැන් මේ ළඟදිත් එක ළමයෙක් ගැන මට කියන්න ආවා අම්මා කෙනෙක්. ඒ ළමයාගේ ඉතින් සිතිවිලි වෙනසක් වෙලා. ඉතින් කියනවා අනේ පාස්ටර් මේ කියන දේ අල්ලෑ පාස්ටර් අයියෝ මන්ද කියන. මං ඉතින් ඒ අම්මත් ඉන්න තැන මම කිව්වා දැන් මෙයා ගැන වැරදි හිතන්න එපා. මේ ළමයාට පිරිමි ළමයෙක් ගැන නැත්නම් ගෑනු ළමයෙක් ගැන සිතිවිලි එනවා නම් දැන් ඔබ අහන්න එපා පිරිමි ළමයෙකුට කවුන්සලින් කරේ ගෑනු ළමයෙකුට කියලා. ඒක අහන්න එපා. හරිද? මං දෙපැත්තටම හරියන්න කියන. දැන් ඔබේ තරුණ වයසේ දුවට පුතාට එයා ටිකක් වැරදි හැසිරීමකට වගේ යන්න යනවා නම් එයා පොඩි FI එකක් වගේ ඇති කරගන්න යනවා නම් ඔබට නිකන් එයාගේ ෆෝන් එකට SMS ටිකක් අවුල් වගේ තේරෙනවා නම් එයා ටිකක් එයාගේ ෆෝන් එකේ ඔබට වැරදි ඡායාරූපයක් දෙකක් හම්බ වුණා නම් ගෑනු ළමයිගේ ෆොටෝ දෙක තුනක් පිරිමි ළමයාගේ ෆෝන් එකේ හම්බ වුණොත් ඒ වගේ පිරිමි ළමයා ගෑනු ළමයාගේ ෆෝන් එකේ පිරිමි ළමයාගේ ෆොටෝ දෙක තුනක් හම්බ වුණොත් ඔබ කෝටුවක් අරගෙන තලන්න එපා. හේතුව ඔබේ දරුවා නිරෝගී. අංක 1. හරිද? ඔබේ දරුවා නිරෝගී. ඇයි? ඔහුගේ ශරීරයේ හෝමෝන වැඩ කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් අවුරුදු 15 වෙලත් 16 වෙලත් මිනිහට කිසිම විරුද්ධ පාර්ශවය ගැන හැඟීමක් දැනීමක් නැත්නම් බෙහෙත් ටිකක් දෙන්න ඕන අනිවාර්යෙන් උට. ඇයි? මිනිහා ලෙඩෙක්. එහෙම නේද? මිනිහා ලෙඩෙක්. ඉතින් මිනිහා ගැගේ හෝමෝන වැඩ කරන්න අරගත්තාම නේද? දැන් ඔය සමහර මට සමා වෙන්නේ සමහර ඔය කාන්තා පාර්ශවයේ ඉන්නවා මේ අවුරුදු 35 40 ගියත් ඒගොල්ලෝ වැඩි වියපත් වෙලා නැහැ. ඒ වැනි ප්‍රශ්න ඔය 1000කින් 2000කින් එක්කෙනෙකුට ඒක තියෙනවා. අපිට සමහරට හම්බෙලක් තියෙනවා යෝගේ යාඥා කරගන්න. ඉතින් මේ හෝමෝන් ප්‍රශ්නයක්. රයිට්? එතකොට ඔබේ දරුවෙකුට එයාගේ සිතුවිලි පාලනයෙන් තොර වෙනවා කියලා කියන්නේ ඒක වැරදක් නෙවෙයි. ඒක හෝමෝන ප්‍රශ්නයක්. එයාව තේරුම් ගන්න. ඒ නිසා ළමයිගේ වගේ අප්සෙට් වැඩක් ඔබට හම්බ වුණොත් නේද පිරිමි ළමයිගේ පොතක් අස්සේ ගෑනු ළමයිගේ ෆොටෝ එකක් තියලා හම්බ වුණොත් උඩ ගස් බැඳලා දිමි ගෝට්ටක් දාලා ගහන්න එපා. හරිද? එතකොට ඔබ උගේ හෝමෝන විනාශ කරනවා. ඊට පස්සේ කාය කවදාවත් කසාදෙට නෑ එක කරන්න බැරි වෙයි. හරිද? ඉතින් ඒ හින්දා අපි එයාව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපේ මනස ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවල් සිදු වෙන්නේ සම්පූර්ණ හෝමෝන ක්‍රියාත්මක වෙලා. එතකොට දැන් මම එයාට අවවාදයක් කළා පුතේ ඔයාට මේ ගෑනු ළමයෙක් ගැන නැත්නම් පිරිමි ළමයෙක් ගැන මේ ආකර්ෂණයක් ඇති වුණේක පුතේ ඔයාගේ නිරෝගීකම. මම මෙහෙම කතා කරේදී අර නිකන් මෙහෙම වෙලා තිබේ මූණ ආවම වුණා. ඒ කියන්නේ දැන් පාස්ටර් ගාවට එක්කන් ආවා කියනකොට මෙහෙම හිටියේ. දැන් මං ඉවරයි දැන් මං ඉවරයි. මම එයාට කිව්වා ඔයාට මේ වගේ සිතුවිලි එන එක පුතේ ඔයාගේ නිරෝගීකම කියලා. එතකොට ටිකක් මූණ ටිකක් පැහැපත් වෙලා ලස්සනට ඇවිල්ලා මගේ කතාව හොඳට අහන්න ගත්තා. මං කිව්වා මේක වගේ නිරෝගීකම ඔයාට මේ පිරිමි ළමයෙක් ගැන නැත්නම් ගැහැණු ළමයෙක් ගැන ආකර්ෂණයක් ඇති වුණා. එයත් එක්ක යාළු වෙන්න ඕනේ කියලා ඔයාට සිතුවිල්ලක් ආපු එක නියමයි. කියලා කියද්දී යාගේ අම්මා බැලුවා. මෙහෙම මන් දිහා. වැරදි තැනට දෙකන් ආවි කියලා. ඊට පස්සේ මම කිව්වා ඔව්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒකට ප්‍රතිචාර දක්වපු වෙලාව හොඳ නැහැ. දැන් ඔයා ඉගෙන ගන්නවනේ. දැන් ඔයා ඉගෙන ගන්න කාලේ ඔයා ඒකට ප්‍රතිචාර දක්වන්න එපා. ඔයාට ආකර්ෂණයක් ඔයාට හිතට ආවා. ඒක හොඳ දෙයක්. ඒක ඔයාගේ නිරෝගීකම. හැබැයි ඔයාට විවාහයකට යන්න තියෙන්නේ කාලය ආවට පස්සේ. එතෙක් ඔයා මේක යාඥා කරගෙන ඔයා වළක්වා ගන්නට ඕනේ. ඒ නිසා ඔයා මේ සම්බන්ධය නතර කරන්න
ඔයා මේ පිරිමි ළමයාට කැමති නම් අපි අනාගතයේ බලලා මොකක් හරි ඒක අපි වාට කරලා දෙන්නම් කියලා. හරි පාස්ටර්. හරි සතුටුයි. මං කියනවා අපි නවත්තමුද? පාස්ටර්. වැඩේට ඕකේ වුණා. ඉතින් දැන් කෝටුවක් අරගෙන නේද අපිත් මෙතන අම්මා කෝට්ටෙන් ගහනවා අපි බයිබලෙන් ගහනවා. රයිට්. බයිබල් පද වලින් ගහනවා. ඉතින් එයා නන්නත්තර වෙනවනේ. ඉතින් එයාට මං කාරණාව ලස්සනට තේරුම් කරලා දුන්නා. ඉතින් එයා ඒකට එකඟ වුණානේ. ඉතින් හරි සතුටුයි අපිට ඔබ ගැන. ඉතින් ඔබ මේ දේශනාව අහගෙන ඉන්නවා නම් මේ කතා කරන්නේ ඔබ ගැන. ඒ නිසා ඔයාගේ නම ගමක් නොකියපු නිසා හරිද? මාත් එක්ක අමනාප වෙන්න එපා. ඉතින් ඔබ මේක තේරුම් ගත්ත එක මට හරි සතුටුයි. දෙවියන් වහන්සේට ගැන ස්තුති කරනවා. ඉතින් මේ සිතවිලි පාලනය දැන් මම තරුණ ජීවිතයක් ගැන මේ කතා කරේ. හැබැයි ඔබ දන්නවද අවුරුදු 15 ඉඳලා මම හිතන්නේ අර පාස්ටර් කෝල්ටන්ගෙන් ඇහුවලු කවුද පාලකවරයෙක් ඇවිල්ලා ඔබ ඔබේ සිත පාලනය කරගෙන මෙච්චර දුර ආවේ කොහොමද කියලා අවුරුදු 85 දී පාස්ටර් කෝල්ටන්ගෙන් අහනකොට කිව්වලු ඒක කියන්න මම තාම තරුණ වැඩි කියලා. ඉතින් ඒ නිසා මේ පාස්ටර් කෝල්ටන් ඒක කිව්වනම් නේද? ඉතින් හිතා ගන්නකෝ. ඒ නිසා මේ සිත පාලනය කියන එක ඔබට හරි අසීරු දෙයක්. හරිද? මං කියන්නේ ඔබ මහා අමුතු තැනක ඉන්නවා කියලා කියන්නේ නැහැ. සිතවිලි එනවා මිනිසුන්. ඉතින් එතකොට ඔබ ඒකද වෙනවස්සෙත් එක සම්බන්ධ වෙලා ඒ සිතවිලි වලින් ඔබ නිදහස් වෙන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහරුන්ට ඕක ටිකක් වැඩි පරීක්ෂාව. අන්න ඒ වගේ තැන්වල ඔබ එන්න. ඇවිල්ලා ඒ ගැන කතා කරලා ඔබ යාඥා කරගෙන නිදහස් වෙන්න. ආමේන්. ඒ නිසා ඔබේ සිතවිලි පාලනය ගැන ගණන් දීමක් කළ යුත්තේ අන්න ඒ නිසා. දැන් සමහරු ඔතන විවෘත වෙන්නේ නැහැ. අර ඔටුවා ගිල ගන්නවා මදුරුවා බේරාදා මොනක් හරි වාට සිතවිලි ගැන නෑ පාස්ටර් එහෙම අවුලක් නෑ මට අනේ මට එව්වා දාලා නෑ කියලා කියපු අය ඉතුරු කොටස මම කියන්නේ හරිද ඉතින් ඒ නිසා මේ සිතවිලි ඔයාට පාලනය කරගන්න බැරි නම් ඔයා ගණන් දීමක් කළ යුතු වෙනවා අනිවාර්යයෙන්ම හයවෙනි කාරණාව තමයි පාප පරීක්ෂා සම්බන්ධව ඔබ පාප පරීක්ෂාවකට අහු වෙලා ඉන මිනිහෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ පාප පරීක්ෂාවට වැටෙන්නට පෙර ඔබ නායකයෙක් සමග මේක බෙදා ගන්නට ඕන නායකයෙක් සමග ඔබ කතා කරන්නට ඕනේ. එහෙම නැති වුණොත් දනවද ඔබ වැටුණාට පස්සෙම ගොඩ ගන්න වෙන්නේ. ඒ නිසා අර අපේ ලෝකේ කතාවකුත් තියෙනවා පයින්න පෙර හිතලා බලන්න කියලා. ඒ වගේ ඔබට පාප පරීක්ෂාවක් ඔබේ ජීවිත ඉදිරියට එනවා නම් දනවද ඔබ අනිවාර්යයෙන්ම ඔබේ නායකයෙක් එක බෙදාගෙන ඒක ටිකක් විවේකයෙන් ඔබ විසඳුමක් ගන්න ඕනේ කාරණාවක් වෙන්නේ තිබෙනවා. ඒ නිසා එවැනි ශ්‍රේෂ්ඨයන් ගැන ඔබ දැන් මම මේ කාරණා 6ක් කතා කළේ නායකයා සමග ගණන් දෙන්නට ඕන. ඒක ඔබට පැහැදිලිද මේ කිතුණු ජීවිතය කියන්නේ මේ Tamanට තනියම යන්න පුළුවන් ගමනක් නෙවෙයි. ඒකේ ශක්තිය නැහැ මිනිස්සුෙකුට. ඒ හින්දා තමයි නායකයෙක් අවශ්‍ය වෙන්නේ. දැන් බැටළු රැළකට ඒ බැටළු රැළේම කෙනෙක් පත් කරගෙන මේ බැටළුව සෙට් එක එකතු වෙලා මචං උඹලා එකෙන් අපේ නායකයා බෑන් කියලා හරිද? බැටළුවෙකුට නායකත්වයේ දීලා මුන් සෙට් එක එළියට යනකොට කොහොමද වෘකෙක් ආවොත්? නායකයා ඉඳීද? කවුරුත් හැල්ලෙන්න එපා මුන් බලා ගන්නම් කියලා නෑ. මිනිහටත් තියෙන බැටළු හිතන්නේ. හරිද? ඒ නිසා සෙට් එකම නායකයා ඉස්සලා දුන්නා උන් පස්සෙන් ඉතුරු බැටළුව ටික දුවනවා. ඒ නිසා තමයි ඉන්ඩයරෙක්ට් කියලා තියෙන්නේ. බැටළුවන්ගේ රැකවරණයට. ආමෙන්. ඒ නිසා එඬේර රැකවරණය කියන එක බයිබලයේ අපිට කියලා තියෙන දෙයක්. ඒ නිසා ඔබේ ජීවිතය සම්බන්ධව ඔබේ නායකයා සමග බෙදා ගැනීම, යාඥා කර ගැනීම, මේ සම්බන්ධතාවය මේ කිතුණු ගමනේ අතිශයින් වැදගත්. වෙන ආගමික මාර්ග ගැන මට දන්නේ නැහැ. දන්නවා. ඉතින් මම දන්නවා ඒ වල ප්‍රශ්නයකුත් නැහැ කියලා. හැබැයි ක්‍රිස්තියානි මාර්ගය තුල, කිතුණු මාර්ගය තුල ගණන් දීම, නායකයා සමග තියෙන සම්බන්ධතාවයට ගණන් දීම, යාඥා ලබා ගැනීම ඔබට පුදුම රැකවරණයක්, සංරක්ෂණයක් ඔබේ ජීවිතේට ඉන්ෂුරන්ස් එකක් වගේ ඒක තියෙනවා. ආමෙන්. රයිට්? ඉතින් ඒ නිසා මේ ගණන් දීම අනිවාර්යෙන් ඔබ කළ යුතු වෙනවා. රයිට්? ඉතින් මේ ගණන් දීම කරන කොටගෙන තමයි ඔබ නිදහස් වෙන්නේ. දැන් ගොඩක් අය මේ හරි ගියපු තැන් සමග ගණන් දෙනවා. සමහරව වැරදිච්ච තැන් ගැන ගණන් දෙන්නේ නැහැ. ඒව හංග ගන්නවා. ඒ නිසා ඔබට සැඟවුණු ජීවිතයක් තියෙන්නට බෑ. ඒ සැඟවුණු ජීවිතය හරිම භයානකයි. මම පොඩි උදාහරණයක් කියලා කාල වේලාවක් දීපු නිසා මම අවසානට එන්නම්. අපි මීට කලිනුත් මේක ගැන කතා කරලා තියෙනවා. දෙවෙනි රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයේ 1 සිට 7 දක්වා බලන විට දෙක රාජාවලිය 6 1 සිට බලන විට මේ ගණන් දීම සම්බන්ධව අපි දකිනවා හරි ලස්සන සිදුවීමක්. ඔය එලිෂාගේ කාලේ මේ අර පොරෝතලය මේ වැටුණාට පස්සේ අර ශිෂ්‍ය ප්‍රොපේතවරයා ක්‍රියා කරපු කතාව මම හිතන්නේ ඔබ අහලා නැති අයට ඔබ පෙරලගෙන චුට්ටක් බලන්න. දෙවෙනි රාජාවලිය පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 7 දක්වා බලද්දී කතාවක් තියෙනවා. ටක් ගාලා බලමුද කියවමුද අපි? ශිෂ්‍ය ප්‍රපේතවරු එලිෂාට කතා කොට බැලුව මැනවි.
අප ඔබ ඉදිරිහි වසන මේ ස්ථානය අපට ඉඩමදිය. යෝර්දාන ළඟට ගොස් එතනින් එක එක ලීයක් බැගින් රැගෙන අපේ වාසයට එහි ස්ථානයක් සාදා ගන්නට අපට අවසර ලැබේවයි කීවෝය. යන්නේයි ඔහු කීවේය. එක්කෙනෙක් ඔබද ඔබගේ මෙහිකරුවන් සමග යන්ට සතුටුව මැනවයි කීවේය. මම යමි කියා ඔහු ඔවුන් සමග ගියේය. ඔහු යෝර්දාන ළඟට පැමිණ ගස් කැපුවෝය. එක්කෙනෙක් ලීයක් කපද්දී පොරෝතලය වතුරේ වැටුනේය. ඔහු අනේ මාගේ ස්වාමිනී ඒක ඉල්ලාගත් එකකයි කෑ ගසා කීවේය. එවිට දෙවියන් වහන්සේගේ මිනිසයා ඒක වැටුනේ කොතනදයි ඇසුවේය. ඔහු ඒ ස්ථානයේ ඔහුට පෙන්වූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමුවේය. එවිට යකඩේ පාවුනේය. ඔහු ඒක අරගන්නයි කීය. හෙතෙම අත දිගු කර ඒක ගත්තේය. දැන් මේ ගැන මට දීර්ඝව කතා කරන්න කාලය නෑ. අනිත් එක මේක මම ටික දවසකට ඉහතදී ඔබට දේශනාවක මේක මට මතකයි මම මේක සාකච්ඡා කළා ඔබත් එක්ක. ඉතින් මම අද දේ ගණන් දීමට අදාළ නිසා මම මේක පොඩ්ඩක් කතා කරලා ඉවර කරන්නම්. දැන් අපි දකිනවා මේ ශිෂ්‍ය ප්‍රපේතවරු තමන්ට ඉගෙන ගන්නට බයිබලයේ අධ්‍යයනය කරන්න ශාලාවක් හදන්න මේ ලී දඬු ටිකක් කපන්න ගංගාව අයිනට ගියා. මේ ගස් කපක පයිද්දී අර එක ශිෂ්‍යෙක් එයා පොරවක් එයාට තිබුණේ නැහැ. එයා වෙන කෙනෙක්ගෙන් අසල්වාසියෙක්ගෙන් පොරව ඊළඟ එවිලා තිබ්බේ. ඉතින් අසල්වාසියෙක්ගේ පොරව හින්දා මිනිහට ඒකේ වැඩ කරලා හුරුත් නැහැ. මං හිතන්නේ මීට ටිකක් බුරුලලා තිබිලා ඒක ඉච්චර ගණන් ගන්නත් නැහැ. කොමාරි මෙයා ලී කපද්දී ඒ කාලේ අර ගංගාවේ වතුර උඩටම ඇවිල්ලා මේ වෙහි කාලෙක ඉතින් මේ අර පොරෝතලේ ගැලවිලා මේ ගඟට වැටුණා. ඉතින් හිතන්නකෝ ගංගාවට පොරෝතලයක් වැටුණාම කොහෙද හොයන්නේ? එතකොට දැන් මෙයාට ලොකු ප්‍රශ්නයක්. දැන් මෙයාගේ අර ඉල්ලගත්තු පොරවක් නේ මේක. මේක දැන් ගිහිල්ලා දෙන්න ඕනේ. නේද? දැන් ඉල්ලගත්තු බඩු වලින් වැඩ කරලා ප්‍රවේශම් වෙන්න ඕනේ නේද? ඒක අපහු ගිහිල්ලා දෙන්න එපා යාට. දැන් මෙයාට ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් අනිත් ඔක්කොමලා එහෙම මොකද උනේ සහෝදරයා? බලන්නකෝ මාර වැඩේ මම පොරවක් ඉල්ලගෙන ආවේ එක්කෙනෙක්ගෙන්. මම තමන්ගේ පොරව වගේ තමයි වැඩ කරේ. හැබැයි බලපුවම ඉල්ලගත්තු පොරවක්. ඒක වෙනම කතාවක්. හරිද? ඒක අපි පැත්තකින් තියමු. හරිද? ඉතින් මෙයා කොමාරයේගේ වැඩ කළා පොරෝතලේ වැටුණා. ඉතින් මෙයා කිව්වා අනේ මේ පොරෝතලේ වැටුණා මාර වැඩේ. දැන් ඔක්කොම කතා වුණා. දැන් මේක කොහොමද හොයන්නේ? නේ දැන් මේ කාලේ ඔබ බලන්න මේ මාවේ පැත්තට ඔය දැදුරුවේ පැත්තට ගිහිල්ලා කට කපලා වතුර යනවා. නේද? ඉවුරු උසටම වතුර. පොරෝතලයක් මේ මෙච්චර විතර පොරෝතලයක් ඕකට වැටුනොත් ගඟ හිඳුනොත් මිස නැත්තම් නම් හොයන්න බෑ. ඒක වැටිච්ච තැන තියෙන්නෙත් නෑනේ. ඔක පොඩ්ඩක් අර රැළ සැඩපහරට පොඩ්ඩක් එහෙට මෙහෙට යනවා. කොහේ විසි වෙලා රැඳිලා තියෙදිලා හිතා ගන්නවත් බෑ. දැන් මිනිස්සු වැටුනහම පොරෝතලේ පැත්තකට තියන මිනිස්සු හම්බෙන්නේ කොච්චර ඇතින්ද? කිලෝමීටර් 2ක් විතර කියලා තමයි බොඩි හොයාගන්නේ. එහෙම නේද? අද මේ කාලේ නේද සැඩපහර සරයි. ඒතර පොරෝතලේ වැටුනාම ඔක්කොමලා කිව්වා දැන් ඉතින් අපිට කිසි බලාපොරොත්තුවක් නැහැ. මේක නම් හොයන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අර මනුස්සයාට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? දැන් මෙයා මේක ගිහිල්ලා දෙන්න ඕන. අනුන්ගේ එකක් නේ. බැලුවා කරන්න කිසිම අතක් නැහැ. මෙයාට ඔළුවට ආවා දැන් කරන්න තියෙන එකම දේ තමන්ගේ නායකයාට ගිහිල්ලා කියන එක. වෙන විසඳුමක් නැහැ. දැන් මේ ශිෂ්‍ය ප්‍රොපේතවරයා ශිෂ්‍ය කියලා ලියලම තියෙනවනේ. එහෙනම් එයාට ඉහලින් සර් ඉන්නවනේ නේද? බොස් ඉන්නවනේ. ඒ බොස් තමයි එලීෂා. ඉතින් එලීෂා ගාවට ගිහලා කිව්වා අනේ මේ අනාගත වක්තෘතුමනි පොඩි මිස්ටේක් එකක් වුණා. මේ දේ වුණා. මෙන්න මෙහෙම පොරෝතලේ වැටුණා. මට කර කියා ගන්න දෙයක් නැහැ. මේක ඉල්ලගෙන ආපු එකක්. මම මොනවද කරන්න කියලා. ඉතින් එලීෂා කිව්වේ නෑ තමුසේ මේ මට කියලා දීල්ල ගත්තේ හරි වැඩන කරන්නේ තමුසෙම බලා ගන්නවා කියලා. එහෙම සද්ද දැම්මේ නෑ. දැන් එලීෂා දැක්කා මේ තමන්ගේ ගෝලයා අමාරු වෙන්න වෙලාව. එයා ගියා ගෝලයාත් එක්ක ගංගාව ළඟට. ගිහලා කිව්වා පුතේ කොතැනද වැටුනේ? දැන් නායකයා අහනවා තමන්ගේ ශිෂ්‍යයාගෙන් මට වැටුණු තැන පෙන්වන්න. දැන් අද ගොඩක් අය ඔන ඕක කියන්නේ වැටුණා ප්‍රශ්නයක් වුණා මට මේ දවස්වල ටිකක් කරදරයි මේ මදුරුවා බේරලා ඔටුවා ගිලිනවා. කොතෙන්ද පොරෝතලේ වැටුනේ පුතේ? ඉතින් වැටුණු තැන දන්නේ ඒක පාවිච්චි කරපු මිනිහනේ. අනිත් අය තම තමන්ගේ වැඩනේ ඒ පොරෝ ගැන අදහසක් තිබුණේ නැහනේ. ඒ නිසා ඔබ තමා දන්නේ ඔබේ ජීවිතේ වැටීම් සහ නැගිටීම්. ඔබ තමා දන්නේ ඔබේ ජීවිතේ යහපත සහ අයහපත. ඒක මට දන්නේ නැහැ. නායකයා එතන නැහැ. ඔබ වැටුණු තැන්, ඔබ කැළඹුණු තැන්, ඔබට ප්‍රශ්න ආපු තැන්, ඔබට වැරදුණු තැන්, ඔබ අතින් පාපයක් වෙච්ච තැන්, ඔබ බොරුවක් කියපු තැන්,
ඔයාට තමයි දන්නේ. ඉතින් ඔයා නායකයාට පෙන්වන්නට ඕනේ මෙන්න මෙතනින් තමයි පාස්ටර් මම වැටුනේ. මෙන්න මේ සිදුවීමේදී තමයි මට අවුල් වුනේ. මෙන්න මේ සිද්ධිය තමයි මට අප්සෙට් වුනේ. මෙතන තමයි මට වැරදුනේ. දැන් එලිෂාව අර ගෝලයක් තැන පෙන්නුවා මෙන්න මෙතනින් තමයි වැටුනේ. ඒක කොයි පැත්තට ගලාගෙන ගියත් අදාළ නැහැ. කොයි පැත්තට සැඩපහර විසි වුණත් අදාළ නැහැ. නායකයා මොකද කරේ? ලී දණ්ඩක් කපලා එතෙන් දාන්න කිව්වා. දානකොට මේ පොරෝට තිබුණු පොරෝ තලයට තිබුණු ගුරුත්වාකර්ෂණය නැති වෙලා. ඒක යකඩයක් නේ යකඩේ උඩ පාවෙන්න පටන් ගත්තා. මේක වෙන්නේ නැහැ. හැබැයි නායකයා ගාව දෙවියන් වහන්සේ හිටි නිසා ඔහුට බලය තිබුණා තමන්ගේ ගෝලයාට ආපු කුමන ප්‍රශ්නයකට වුණත් ඔහු ඇවිල්ලා කතා කරද්දී ඒකට විසඳුමක් දෙන ආලේපයක් එලිෂා ළඟ තිබුණා. මෙන්න මේක තමයි අපි ගණන් දීමේ වටිනාකම හැටියට දකින්නේ. ඒක නායකයට ගණන් දීම සම්බන්ධව. රයිට්? එතකොට ඔබ නායකයෙක් යටතට කැඳවලා තියෙන ඔබ සභාවකට කැඳවලා තියෙනවා නම් ඒ සභාවේ පාලකයා කවුරු වුවත් දන්නවද ඔබව නිදහස් කරන්නට ඒ සභාවේ පාලකයා ගාව දෙවියන් වහන්සේගේ ආලේපේ උන්වහන්සේ තියලා තියෙනවා. ඒක බයිබලීය සත්‍යතාවය. දැන් මෙතනදී යමෙකුට නිදහස ලැබෙන්නේ නැත්නම් එහෙනම් එයා බොරු කියන හින්දා. එතන එයා අවංක නැති නිසා, වැටිච්ච තැන පෙන්වන්න නැති හින්දා, එයා ගණන් දීමක් කරන්නේ නැති නිසා. ඒතකොට එවැනි අයට පුළුවන් සභාපාලකවරයාට දොස් පවරලා අනේ අර සභාවට ගියා අපිට වැඩක් උන්නේ නැහැ කියලා එහෙම කියන්න. එයා සභාවට අවංක වෙලා නැතිකම නිසා. නැත්නම් දෙවියන් වහන්සේ ඕනම සභාපාලකවරයෙක් තෝරගෙන යාට ආලේපය දීලා තියෙනවා. එයා ළඟට කැඳවන සෙනඟ නිදහස් කරන්න පුළුවන් ආලේපයක් දීලා. ආමෙන්. ඒක ඔබ තේරුම් අරගන්න. එතකොට එලිෂා මේ දේ කළා. ඔව් ඒ පොරොතලේ පාවෙන්නට සැලැස්සුවා. ඉතින් ඒ නිසා මේ වැටීමත්, ඒ කියන්නේ ඔයාගේ ජයග්‍රහණයත් පරාජයත්, ඔයාගේ වැටීමත් දුර්වලකමත් මේ සෑම දේ නායකයා සමග බෙදා ගන්නට අවශ්‍යයි. එතකොට නායකයා විශ්වාසවන්ත විය යුතු වෙනවා. ਉਹ රහස්වල ගබඩාකාරයෙක් විය යුතු වෙනවා. එයාගේ ප්‍රශ්න අහලා අරයට කියන්නේ නැතුව, එයාගේ ප්‍රශ්න අහලා මෙයාට කියන්නේ නැතුව, එයා ජෑම් එකක් හදන්න නැතුව, එයා දැනගන්නට ඕන ෆෘට් සලාඩ් හදන්න නැතුව එක එක්කෙනාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න. ඒක නායකයා දෙවියන් වහන්සේට ගණන් දෙන්න ඕන සිද්ධියක්. දැන් අපි ගණන් දීම ගැන ඉගෙන ගත්තනේ හැමෝම. දෙවියන් වහන්සේට සහ නායකයාට ගණන් දීම ගැන. ඉතින් ඔබ මට ඇවිල්ලා යමක් කියනවා නම් ඔබ ගැන. ඒතර මම ඔබගේ විශ්වාසවන්ත භාවය ආරක්ෂා කරන්න මම දෙවියන් වහන්සේට ගණන් දීමක් කළ යුතු ඉන්නවා. ඒකත් මම අවබෝධයෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ගණන් දීම සම්බන්ධව ඔබම ඇදිලිවන්තයාද දේවසේවකයාද කියලා ભેදයක් නෑ. අපි සියලු දෙනාම දෙවියන් වහන්සේගේ දරුවන් නිසා අපි ගණන් දීමට බැඳිලා ඉන්නවා. කී දෙනෙක් ආමේන් කියන්න යනවද? ඒ නිසා ගණන් දීම තුල දනවද විසඳුමක් පැමුණුණා. ඉතින් මේ සම්බන්ධව ඔබ කලිනුත් අහලා තියෙන නිසා මම එච්චර වැඩි දුර කතා කරන්නට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ගණන් දීම තුල නිදහසක් තියෙන්නේ අන්න ඒ නිසායි. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ සෙනග හැටියට අපි ගණන් දීමට බැඳී සිටින කියන කාරණාව අද දවසේ ඊට ගැඹුරින් ඔබට කියන්න කැමතියි. ඉතින් කාරණා දෙකක් අපි බැලුවා. ඒ තමයි දෙවියන් වහන්සේට ගණන් දීම සහ නායකයාට ගණන් දීම. ඉතින් දැන් ඔබ ඇහුවා. දැන් ඉවරයි වැඩේ. ප්‍රශ්නය කී දෙනෙක් ඒක කරනවද? ඒක කරන්න යනවද කියන කාරණාව. දැන් ඔබ ඉගෙන ගත්තේ දේවවචනයනේ. ඉතින් ඔබ කී දෙනෙක් මේකට එකඟද නැද්ද? රයිට්? ඔබ කී දෙනෙක් ඒ ගණන් දීම කරනවද නැද්ද? දැන් ඒකේ ප්‍රතිඵලය මට අදාළ වෙන්නේ නැහැ. දැන් මම ගණන් නොදෙනවා නම් ඒක මට අදාළයි. ඒක මගේ නායකයට අදාළ නැහැ. දැන් මම නායකයෙක් හැට ඔබ මට ගණන් නොදෙනවා නම් ඒක මට අදාළ නැහැ. ඒක ඔබට අදාළයි. ඔබත් නායකයෙක් නම් අනිත් අයට රයිට්? ඒ අය ඔබට ගණන් නොදෙනවා නම් ඒක ඔබට අදාළ වෙන්නේත් නැහැ. ඒ නිසා අපි මේක ප්ලෑන් එකක්. ඒක මට්ටමට යන දෙයක්. ඉතින් මගේ නායකයා තව නායකයෙක් ඇති නැත්නම් එයා ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඇති. ඉතින් එහෙමයි තත්ත්වය. ඒ නිසා අපි එක එක්කෙනා එක මට්ටම් වලදී අපි අනිවාර්යයෙන්ම ගණන් දීමක් සිදු කළ යුතු වෙනවා. ඉතින් ඒ ගණන් දීමේදී අපි අවංක විය යුතුයි. අපි නිදහස් වෙන්න නම් අපි සත්‍යවාදී විය යුතුයි. එතන තමයි ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන්නේ. දැන් හිතන්නකෝ අර මේ එලිෂාගේ කාලේ අර ගෝලයා ගිහිල්ලා පොරෝතලේ මෙතන වැටලා ඒ මිනිහ අන්න හරි පෙන්නුවා නම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නට යනවා. හරිද? ඒ වැටිච්ච තැන පෙන්වන්න එපේ. වෙච්ච සිද්ධිය කියන්න ඕනේ. බොරු කියලා හරියන්නේ නැහැ. බොරු කියලා විසඳුම ලබා ගන්න බෑ. එලිෂා මෙතන දණ්ඩ දායි වැටිලා දෙන්නන්න අර කිලෝමීටරයක් විතර එහා පැත්තේ. එතන පොරෝතල පාවෙන්න යන්නේ නැහැ. රයිට්? ඒක නිෂ්ඵල උත්සාහයක්. ඉතින් නායකයාත් අපහසුතාවයට පත් වෙනවා, ගෝලයාත් අපහසුතාවයට පත් වෙනවා. ඔබට පැහැදිලි. ඉතින් අවංකකම තමයි නිදහස් වීමේ
මාර්ගය. ආමේන්. ඉතින් ගණන් දීමේදී අවංකකම නායකයාගේ සහ ගණන් දෙන්නාගේ දෙදෙනාගේම අවංකභාවය මේදී හරිම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඇසුවා වූ ඉගැන්වීම නැත්නම් මේ පාඩමත් එක්ක ඔබේ ජීවිතයේ සම්බන්ධතාවය මොන වගේද? ඉතින් අන්න ඒක තමයි අද දවසේ ඔබ ලබා ගන්න ඕන රේමායක. ඉතින් ඔබේ සම්බන්ධතාවය. එහෙම නැත්නම් දැන් ගොඩක් ওই සයිලවල කට්ටිය කියන්නේ ඉගෙනගත්තු දේම රිපීට් කරනවා. ඒක නෙමෙයි. දැන් ඔබට දැනුනේ මොකක්ද? මෙතනදී ඔයා තේරුම් ගත්තේ මොකක්ද? ගණන් දීම ගැන ඉගෙන ගත්තා. දැන් ඔයා සෛලයක වුණත් ගිහිල්ලා සාක්ෂියක් දරද්දී නැත්නම් රේමායක ගැන කතා කරද්දී පාස්ටර් කියනවා මොනවද? දෙවෙනවසර ගණන් දෙන්න ඕනේ, නායකයර ගණන් දෙන්න ඕනේ. ඒක හොඳයි. ඒක තමයි ඉගෙන ගත්තේ. එහෙම කියන්න එපා. හරිද? මෙතන ප්‍රකාශ කරන්නට ඕනේ සෛලයක දුනත් ඔයාට ලැබුණු රේමායක මොකද්ද? මොකද්ද අද ඔයා ඉගෙන ගත්තේ? ඔයා ගණන් දීම සම්බන්ධව දෙවියන් වහන්සේ ඉදිරියේ කොහොමද නායකයා ඉදිරියේ කොහොමද ඔයාගේ මට්ටම මොකක්ද? අන්න එතන ඔයාගේ හැසිරීම තමයි ඔයා අද දවසේ වෙනස් කරගන්නට ඕනේ ස්ථානය. ඉතින් එතන වෙනස් වෙන විදිහ තමයි ඔයා ආශිර්වාදයට ඇතුල් වෙන්නට යන්නේ. ඉතින් කිතුණුවෙකු හැටියට ඔබ ගමන් කරන මාර්ගයේදී මේ ගණන් දීම කියන සිද්ධිය, ගණන් දීම කියන කාරණාව අනිවාර්යයෙන්ම වැදගත්. ඉතින් ඒක මට ඔබට කතා කරන්න පුළුවන්. මොකද මාත් ඒ දේ කරන කෙනෙක් නිසා. ඉතින් මම දන්නවා ගණන් දීම කරනකොටගෙන පුදුම නිදහසක්, පුදුම ආශිර්වාදයක් අපේ ජීවිතේට එනවා. ඉතින් ඒක මම භුක්ති විඳින කෙනෙක්. ඒ නිසා මගේ නායකයෙක් එක්ක මට රහසක් නැහැ. ඉතින් මම ඔහු සමග දේවල් බෙදා ගන්නවා. ඔහු මට උගන්වනවා, ඔහු මට යාඥා කරනවා. ඉතින් මට පුදුම මේ නිර්භීතකමක්, පුදුම ශක්තියක් තියෙනවා දෙවියන් වහන්සේත් එක්ක. මොකද මම නිදහස් කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ ආලේපය අපේ ජීවිතයට ලොකු ශක්තියක් වෙලා අපිව නිදහස් කරලා අපි ඉදිරියටත් ඉහළටත් ගෙනියන්නට යනවා. ඒ නිසා ගණන් දීම සම්බන්ධව ටිකක් මේ ගැන හිතන්න, කල්පනා කරන්න, තේරුම් අරගන්න, මේ අනුව ක්‍රියාත්මක වෙන්න මම හිතන්නේ ඒක ලොකු ආශිර්වාදයක් ජීවිතේට. ආමෙන්.